අයිබන් දර්ශනිකයෝ ලෝකය නන් අයුරින් විවරණය කරලා තිබෙනවා. හැබැයි මේ දර්ශනිකයෝ වෙනස් කරපු සංකල්ප දර්ශනිකයෝ පැළකරපු සංකල්ප වෙනස් කරමින් නැවත නැවතත් එය ඉදිරියට රැගෙන යාම තමයි විශේෂයෙන්ම සාහිත්‍යකරුවන් සිද්ධ කරන්නේ. දැන් විවිධාකාරයෙන් නව සංකල්ප උපදිනවා. විවිධාකාරයෙන් නව සංකල්ප බිහි වෙනවා. යම් නිර්මාණයකට නිර්මාණාත්මක ප්‍රවේශයක් ලබා ගන්නකොට නිර්මාණකරුවා විසින් භාවිතා කරන ආවේනික ක්‍රමවේද තියෙනවා. ඒ අනුව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පවතින විදියටම ලෝකය විවරණය කරනවා. මට හමු වන චරිත මම ඒ ආකාරයෙන්ම නිරූපණය කරනවා කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මම පරිකල්පනය ඔස්සේ වෙනත් තැනකට මගේ පාඨකයාව සහෘදයාව රැගෙන යනවා කියලා. අපි අද සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට විවිධ සංකල්ප විවිධ අදහස් විවිධ මතවාද තිබෙනවා. ඒ මතවාද ඔස්සේ ගොඩනැගෙන සාහිත්‍ය සඳහා සංවාද සභාවක් ගොඩනැංවීම සංකතන සභාවක් ගොඩනැංවීම තමයි දිවිසැරි ප්‍රේමයේ වැඩසටහනේ අරමුණ. අද අපි ඒ සඳහා තෝරා ගන්න මාතෘකාව මායා යථාර්ථවාදය. මැජිකල් රියලිසම්. මේ මායා යථාර්ථවාදය කියලා කියන සාහිත්‍ය ප්‍රවර්ගය ඇතුලේ අපට හමුවන කෘති ඒ වගේම ලේඛකයෝ එහි ස්වභාවය පිළිබඳව අපිට පුළුවන් ඔබත් එක්ක කතා බහක යෙදෙන්න සාහිත්‍ය සංഭാෂණයක යෙදෙන්න. ඒ සඳහා මම මේ පැත්තෙන් පටන් අරගෙන කේ.කේ. සමන් කුමාර මහත්මයා බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ආර්යවංශ රණවීර ප්‍රවීණ කවියා නිර්මාණකරුවා විචාරකයා බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම මහාන් රාජ් මණ්ඩවල අපේ හිතාදර සහෘදයාත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම කැමති ආර්යවංශ රණවීර මහත්මයාගෙන්ම මේ කතාව පටන් ගන්න. දැන් මායා යථාර්ථවාදය කියන කොටස මායා වෙන්න කලින් යථාර්ථවාදය කියලා කියන සිද්ධාමයත් එක්ක බැඳිලා තියෙනවා. මේ යථාර්ථවාදය පිළිබඳව පැහැදිලි කරගෙනම මායා යථාර්ථවාදයට කතා බහට ප්‍රවේශ කතනයක් ලබා ගන්න මම ඔබතුමාගෙන් කැමතියි. දැන් මම හිතනවා වජිර මේ සමස්ත දර්ශනය ගත්තාම ලෝක දර්ශනය ගත්තාම මේ දර්ශනය විසින් පරාමර්ශනය කරන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. මම හිතන්නේ ඒ සාධක දෙක පමණයි කියලා මම හිතනවා දර්ශනවාදයේ පදනම. කුමක්ද? ඒ තමයි යථාව යනු කුමක්ද? ඊළඟට සත්‍ය යනු කුමක්ද? මෙන්න මේ සංකල්ප දෙක වටේ තමයි මම කල්පනා කර විදිහට මේ සමස්ත බටහිර සහ පෙරදිග දර්ශනයම මේ කැරකෙන්නේ නැත්තම් වටේට යන්නේ. එතකොට මෙහිදී විවිධාකාර දර්ශනවාදීන් මේ කියන මහා ප්‍රශ්නේ නැත්නම් මේ කියන මහා විමතිය විස්තර කරමින් තමයි ඔවුන්ගේ දර්ශන ගොඩනගලා තියෙන්නේ. ඉතින් එතකොට හැබැයි මම හිතනවා තවම වුණත් යථාව පිළිබඳව අපේ ප්‍රධාන ප්‍රශ්නේ යථාව රියැලිටි කියන එක. එතකොට ඒ යථාව කුමක්ද කියලා කියන එක නිශ්චිත වශයෙන් අපිට ඉරි දෙකක් ඇඳලා මෙන්න මේකයි යථාව කියලා අද මේ වෙනතෙක් කිසිම දර්ශනවාදයක අපි දැකලා නැහැ. මොකද ඔවුන්ගේ විවිධ ආකාර අදහස් මේක ලිස්සලා යන දෙයක්. ඉතින් එතකොට මම හිතන විදිහට සමස්ත බටහිර දර්ශනය ගත්තොත් ඒ බටහිර දර්ශනය විසින් මේ යථාව තේරුම් ගැනීමට අරන් තියෙන මාර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන මාර්ග දෙකක්. එකක් තමයි අපි කියනවා ඒකට ආනුභවික ප්‍රවේශය. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් එම්පිරිකල්. ඒ කියන්නේ ඒක ඉතාම සරලව කිව්වොත් මේ සත්‍ය අපි තේරුම් ගත හැක්කේ අපේ පසින්දුරන් බාහිර ලෝක තියෙන දේවල් ද්‍රව්‍ය දැකීමෙන් ලැබෙන ඒ පරාවර්තනයෙන් ලැබෙන දේ තමයි නැත්නම් හිතේ අපි ප්‍රකාශ කරන දේ තමයි සත්‍ය කියලා කියන්නේ. දැන් හියුම් වාගේ දර්ශනවාදීන් මේ ප්‍රකාශය තමයි ඔවුන් කළේ. බව දිගට කතා කරන්න පුළුවන්. මම බොහොම කෙටියෙන් කියනවා. ඊළඟට අනික් එක පාරභෞතික. ඒ කියන්නේ මේ අපි මසසින් දකින
දර්ශන නැත්තම් දේවල් නෙවෙයි ඊට එහා අප නොදකින ගැඹුරේ ඇති තවත් යථාර්ථයක් තියෙනවා. දැන් මේ යථාර්ථයට ඔවුන් කිව්වේ පාරභෞතික දැන් මෙටෆිසිකල් රියැලිටි කියලා කියනවා. දැන් කාන්ට් වැනි උදාහරණයකට මම ඔක්කොම කියන්න යන්නේ. කාන්ට් වැනි දර්ශනවාදීන් අත්වශයෙන්ම කිව්වේ මේ ඒ අපිට මසසින් නොදකින සත්‍යයක් යට තියෙනවා. යථාවක් තියෙනවා. එතකොට මෙන්න මේ යථාව ඒකට ඔවුන් කව නමක් කිව්වා මේක අපිට පේන්නේ නැහැ අපිට ස්පර්ශ කරන්න බෑ අර හියුම්ලා කියනවා වගේ. නමුත් තියෙනවා. ඒකට ඔවුන් කිව්වේ මම වචනේ කියන්නම් ඒක ඔවුන් කිව්වේ a priori. ඒ කියන්නේ සිංහලෙන් අපි වචනයක් තියෙනවා ප්‍රාගානුභූත කල්ලාතු කියන්නේ අපි නොදන්න සත්‍යයකුත් තියෙනවා. නොදන්න රියැලිටි එකකුත් තියෙනවා. නොපෙනෙන රියැලිටි එකකුත් තියෙනවා. ඉතින් එතකොට දැන් මේ කාරණේ අපි සාහිත්‍යයට අදාළ කරගත්තොත් දැන් මම කියන්නම් යථාව පිළිබඳව මොකද ඒක මට මගේ කතාව ඉදිරියට ගෙනියන්න උපකාර වෙනවා මේ ලකාන් කියලා කියන මේ නූතන දර්ශනවාදයා යථාව ගැන කියලා තියෙන මෙන්න මෙහෙමයි. යථා ලෝකේ යනු මිටින් ගත නොහැකි ගැන ඉන්ට්‍රැක්ටබල් කිය. වටහා දිය නොහැකි. වැටහීම ඉක්මවන සංකල්පයකි. යථාව සංචින්තනය කියන්නේ ඉමැජිනේෂන්. යථාව ඉමැජින් කර නොහැක. සංකේතීකරණය කර නොහැක. කියන්නේ සිම්බලයිස් කරන්න බෑ. ඍජුව වටහාගත නොහැක. ඒ අපගේ නාමකරණයෙන් ලිස්සයයි. නම කරන්න බෑ. යථා යනු අනිකාය අනික් දෙයයි. දී අද කියන්නේ විඥානය හා අවිඥානය අතර බෙදුම් රේඛාවයි. දැන් යථාව පිළිබඳ මේ බොහෝ නිර්වචන මම දක්වලා දෙනවා. මේක මට බොහොම හිතට නිර්වචනයක්. මේකෙන් තේරෙන්නේ යථාව කියලා කියන එක අල්ලන්න බැරි අපහසු දෙයක්. ඉතින් දැන් මේ ප්‍රශ්නය නැත්නම් මේ වටහාගත නොහැකි මේ මහා අරුමේ ප්‍රකාශ කිරීමට සාහිත්‍යකරුවෝ විවිධාකාර උත්සාහයක් තියෙනවා. එතකොට දැන් අපි දන්නවා 19 වෙනි සියවසේ මුල භාගයේ සිට දැන් මේ යථාර්ථවාදය කියලා රියලිසම් කියලා සාහිත්‍ය ප්‍රවාදයක් ආවා. රියලිසම් ඒක කෙලින්ම රියලිසම්. එතකොට ඒ ඔස්සේ නිර්මාණ කරපු නිර්මාණකරුවෝ දැන් මේට පසුපස දාර්ශනිකයෝ ඉන්නවා. ඒ රියලිසම් පිටිපස්ස. නමුත් අපි හිතමු අපි සාහිත්‍ය පමණක් ගත්තොත් දැන් අපි දන්න ෆ්ලෝබෙයාර් වැනි. එතකොට ගී ද මෝපසාංග් වැනි. අපි ටෝල්ස්ටෝයි වැනි අය ගත්තත් ඊළඟට තවත් එහා ගිහලා වර්ජිනියා වුල්ෆ් වැනි යථාර්ථය කියන ගමන් අභ්‍යන්තර චිතිවිලි පවා යථාර්ථයෙන් වාදින් අල්ලන්න පුළුවන් කියලා කියපු නිර්මාණකරුවෝ හිටියා. ඒක ඇත්ත වශයෙන්ම ඔවුන් කිව්වේ අර ආනුභාවික දාර්ශනිකයෝ කිව්වා වගේ අපි එදිනෙදා දකින එදිනෙදා අපිට හම්බ වෙන්නේ එදිනෙදා මිනිස්සු කතා බහ කරන විදිය හැසිරෙන විදිය මේවා තමයි යථාර්ථය. මේ වෙනුව තමයි අපි නිර්මාණ කළ යුත්තේ. එතකොට එහි කිසියම් අර මුලින් කිව්වාගේ අර අභ්‍යන්තරික ගුණයක් නැත්තම් මේ ඒ කියන්නේ අපි දකින අසන දේ තමයි යථාර්ථය. ඒට එහා දෙයක් නැහැ. එතකොට එන්න ඒ යථාර්ථය අපි අපේ නිර්මාණ වලින් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේ ගණයට වැටෙන නිර්මාණකරුවන් අපිට මහ රාශියක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම යථාර්ථවාදී කාලේ හිටපු අපි මං කිව්වේ කීප දෙනෙක් විතරයි. එතකොට
1924 මේ ආකල්පයේ ලොකු වෙනසක් වෙනවා. ඒ තමයි අධියථාර්ථවාදය කියලා. අර අපි අසල දකින අපි අප සමග ගැවසෙන අපි එළියේ දකින ඔබ්ජෙක්ටිව් ඒ ලක්ෂණ පමණක් නෙවෙයි. සුරේලිසම් නැත්නම් අධ්‍යාත්මවාදීන් කියලා කියන අය එයාගේ නම් මම අපිට කිව්වොත් කීප දෙනෙක් අපොලිනයා වාගේ අය. එතකොට අන්ද්‍රේ බ්‍රතෝන් වාගේ අය. ඒක තමයි අධ්‍යාත්මවාදයේ මැනිෆෙස්ටෝ එකක් ඔහු ප්‍රකාශ කළේ. ඔවුන් කිව්වා මේ අපි එලිපිට දකින අපි හැසෙන දේට යමතර යට අපේ තියෙනවා වෙනත් අභ්‍යන්තරික ජීවිතයක් තිබෙනවා. අන්න ඒ අභ්‍යන්තරික ජීවිතය ඔවුන් කිව්වේ රැෂනල් අහේතුකයි. තාර්කිකව හේතුඵලවාදයෙන් විස්තර කරන්න බෑ. එතකොට ඒ අවිඥානික චින්තනයෙන් තමයි ඒක බිහි වෙන්නේ. එතකොට මෙහිදී සිහින වාගේ දේවල් අපි දකින හීන වාගේ දේවල්. ඒ වගේම අපේ හිතවල එකපාරට ඇති වෙන මානසික විද්‍යාව කියන හැලුසිනේෂන්ස් කියන දේවල්. ඒක අපේ තියෙන වචනයක් මේ පාරිභාෂික වචනයක් විභ්‍රමයන් වාගේ දේවල්. සුභා ධර්මයේ නොමැති රූප පෙනීම හා ශබ්ද ඇසීම. ග්‍රහණය කරගෙන අන්න ඒවා අපි ඉදිරිපත් කරන්න ඕනේ සාහිත්‍ය මාර්ගයෙන්. මෙන්න මේ ඉදිරිපත් කිරීම තුළින් තමයි සර්ව සම්පූර්ණ යථාව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කියන අදහසට ඕන් ආවා. හොඳයි. එතකොට දැන් මේ සමන්කුමාර මහත්තයා ඉතින් මම පොඩ්ඩක් ඉන්න. මට පොඩ්ඩක් විවර කරන්න දෙන්න. මම හිතනවා තව මට කියන්න තියෙනවා. නමුත් මම හිතනවා අපි මේ කතා කරන යන මායා යථාර්ථවාදය මේ සූරියලිසම් වල අධ්‍යාත්මවාදයේම තවත් දිගුවක් කියලා. හොඳයි. ඇත්තටම දැන් විවිධ වාද, විවිධ සංකල්ප, විවිධ අදහස් ලෝකේ පුරා තියෙනවා. දැන් ලංකදී එක්තරා ලේඛකෙක් වාද 100ක් සංග්‍රහිත කරලා කෘතියක් පළ කරලා තිබ්බා. ලෝකේ තිබෙන විවිධ වාද දැන් ඒට හේතුඵලවාදය වෙන්න පුළුවන්, භෞතිකවාදය වෙන්න පුළුවන්, යථාර්ථවාදය වෙන්න පුළුවන්, මායා යථාර්ථවාදය වෙන්න පුළුවන්. මේ ආදී වූ විවිධ තොරතුරු එක්රැස් කරමින්. එහෙම විවිධ සංකල්ප තියෙන්න පුළුවන්. දැන් ඔබට ප්‍රිය සාහිත්‍ය ධාරාවක් තියෙනවනේ. ඔබට ප්‍රිය සාහිත්‍ය ධාරාවේදී ඔබ යථාර්ථවාදය කියලා හඳුනගන්න කොටස, මායා යථාර්ථවාදය කියලා හඳුනගන්න කොටස කියන මේ කොටස් දෙක අරගෙන ගත්තොත් එහෙම ඔබට හිතන්නේ මොකද වඩා පහසුවෙන් රස විඳින්න? එහෙම නැත්නම් මේ මොහොතට අනුව රස විඳින්න කොහොමද අපි මේ දෙක මේ කතාවට හවුල් කරගන්නේ? මන් සම්බන්ධයෙන් ගත්තොත් දැන් වෙනකොට නම් මට යථාර්ථවාදී කෘති රස විඳින්න බෑ. මට ඒව අධ්‍යයනයක් කරන්න පුළුවන්. හරි. යම් රස විඳීමක් තියෙනවා. නමුත් කලාකෘතියකදී Taman දිය වෙලා ඒ තුල අතරමං වෙන ඒ මේ කියන්නේ හරියට ගත්තොත් අපි කියන නියම සහෘදභාවය ඒ මේ වෙන් කරන්න බැරි විදිහට ලේ මස් එක්ක බැඳෙන එක මට සිද්ධ වෙන්නේ යථාර්ථ විරෝධී නිර්මාණවල විතරයි. ඒකෙදී දැන් එක්තරා යුගයක අපි අදි යථාර්ථවාදී කෘතීන්ට සමීප වුණා අජිත් තිලකසේනගේ ඊළඟට සයිමන් නවගත්තේමුගේ මුල් මේ කෙටි කතා තුල තිබිච්ච නැත්නම් ෆ්‍රාන්ස් කප්කලාගේ නිර්මාණ දැන් ඇත්තටම මගේ රසවින්දන මාව සයිමන්ගේ සංසාරණයේ දඩයක්කාරයා කෘතියෙන් ලංකාවට තුල මායා යථාර්ථවාදය සලකුණු කළාට පස්සේ දැන් ඒ කියන්නේ 1982 වගේ කෘතිය පළ වෙන්නේ මේ වෙනකොට වෙලා තියෙන ගමන තුල මම අධ්‍යයනයක් උදෙසා සහ සංසන්දනාත්මකව අනිකුත් සාහිත්‍ය ප්‍රවණතා හෝ කලා ප්‍රවණතා මේවා කළාට මට ආත්මීයව ඇතුල් වෙන්න පුළුවන් සහ කියන්නේ විචාරාත්මකව ඒ තුල කිමිදෙන්න පුළුවන් ඇත්තනම් මායාතාර්ථවාදී හෝ අධ්‍යාතාර්ථවාදී කෘතීන් තුල පමණයි. දැන් වෙනකොට අධ්‍යාතාර්ථවාදී කෘතීන් පවා මට
මට ඒව සීමාව දැනෙනවා. පැහැදිලිව ඒව තියෙන යුරෝ කේන්ද්‍රීය හංවඩුව. මොකද මායාථාර්ථවාදය තමයි පළවෙනි වතාවට ප්‍රංශ ඇකඩමිය විසින් සලකුණු කරපු නීති රීති මාලාවෙන් කැඩෙන පළවෙනි සාහිත්‍ය ප්‍රවණතාවය ලෝකේ. විශේෂයෙන්ම පුනරුදය යුගයේ නව සම්භාව්‍යවාදයේ සිට ස්වභාවිකවාදය යථාර්ථවාදය කියලා වරලා විකාශනය වෙන අතරතුර ඉතාලියෙන් පටන් අරගෙන අවසානයේදී ප්‍රංශ ඇකඩමිය විසින් නීතිගත කරනවා මේ දේවල් ටික. මෙන්න මෙවුවා තමයි කලාකෘති වෙන්නේ. මෙවුවා කලාකෘති නොවේ. කියන්නේ ඒකේ තියෙනවා ඊටාම අද වෙනකොට ගත්තොත් මට නම් මොන ආකාරයෙන්වත් එකඟ වෙන්න බැරි. නමුත් අදටත් ලංකාවේ වගේ රටවල් වල විශ්වවිද්‍යාලවල ඉහළින්ම පිළිගන්න උගන්නන අනිත් අතින් මෙහි සම්මාන මේ වලදී මූලික දේවල් ගන්න යල් පැනගිය යථාර්ථවාදී අඩයාලම් තියෙනවා. දැන් එකක් තමයි මේ සාර්වත්‍රික වෙන්න ඕනේ, සර්ව භෞමික වෙන්න ඕනේ. මෙව්වා තනිකරම කියන්නේ ප්‍රංශ විප්ලවයට පෙර ආතුව ඉඳලා හැදිච්ච යුරෝපීය හේතුඵලවාදී චින්තන ධාරාව. ඒ හේතුඵලවාදී චින්තන ධාරාව ගත්තොත් පුනරුදයත් එක්ක පල්ලියේ මේ හදලා තිබිච්ච ආධිපත්‍යයට විරුද්ධ බුද්ධිමය අරගලයකින් එන්නේ. නමුත් පැහැදිලිවම අවසානයේදී ඒක දැන් මම මේක දකින්නේ යථාර්ථවාදය තුල නෙමෙයි. මම අද වෙනකොට මනෝවිශ්ලේෂණවාදය තුල ලකානියානු මනෝවිශ්ලේෂණවාදයත් මේ දේම දකිනවා. අවසානයේ වතිකානුවම තමයි රීප්‍රොඩියුස් වෙන්නේ. වතිකානුවේම තව අවතාරයක් තමයි මේ බුද්ධිවාදියක තුලින් එන්නේ. මොකද ඒවා තුල පැහැදිලි තියෙනවා සංකේතීය ඕඩරයක්. ඒ ඔබ කියන්නේ අධ්‍යාත්මවාදය කියන්නේ? නෑ යථාර්ථවාදය. එතකොට ඒකේ තියෙනවා පොදු බව. පොදු දේවල් අර වෙනත් දේවල් කලාකෘති වලට විෂය කරගන්න බෑ. සුවිශේෂය බෑ. මේකට තමයි නූතනවාදීන් මේ එරෙහි වෙන්නේ. නූතනවාදීන් විසින් යථාර්ථවාදයට මේ යථාර්ථවාදී හෙජමනියට විරුද්ධව ෆයිට් කළා කරන්නේ ඒක. අනිත් අතින් ඒක පැහැදිලි නිශ්චිත හේතුව සහ ඵලය අදගත් ලෝකයේ කිසිම දෙයක් මේ හේතුව සහ ඵලයට අනුව එහෙම මේ කෝවක දාලා හිර කරන්න බෑ. හේතු අනන්ත තියෙන්න පුළුවන්. හේතුව කියන එකත් සාපේක්ෂයි. අපි මාක්ස්වාදියෙක් ගත්තොත් ඊළඟට අපි හිතමු වෙනත් ආගමික කෝණයකින් බලන කෙනෙක් ගත්තොත් ස්වභාව ධර්මයත් එක්ක මේ වෙන චින්තන ධාරාවක ඉන්න කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ට හේතුව වෙනස්. මේ හැදුනේ ප්‍රංශ ඇකඩමිය විසින් මේක සාහිත්‍යය තුළ වුණා, හේතුඵලවාදී දර්ශනය තුළ වුණා. ඊළඟට ඒ එක්කම තමයි සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝවිද්‍යාව, පුරාවිද්‍යාව මේ හැම එකක්ම හේතු පිරික්සලා හේතුව ඵලය මෙවුවා එක සන්තතියක මෙහෙම ප්‍රතිඵලයක් කියලා ඉවරලා ඉතිහාසය මේ සියල්ල තුළ හැදුන එක. නමුත් ඉතින් ලෝකයේ ඉතිහාසය ගත්තත් ලෝකය ගත්තත් එහෙම පවතින්නේ නැහැ. අපිට පුළුවන් ඒවා හේතුඵලවාදී එහෙම නියාම ධර්ම ටිකකින් අනිත් සියල්ල අන්ධ වෙන්න පුළුවන්. ඒ අන්ධ කිරීම එක්තරා හෙජමනික ව්‍යාපෘතියක් හැටියට බලපෑව. මේක ධනේශ්වර සංවර්ධනයේ එක්තරා අවශ්‍යතාවයක්. මොකද යථාර්ථවාදය කියලා කියන්නේ පැහැදිලිවම ධනේශ්වර ක්‍රමයේ සාහිත්‍යික මාදිලිය. හරි ඒක මේ මධ්‍යම පාන්තික බුද්ධිමතුන් සහ කලාකරුවන්ගෙන් ඒක ආවේ. ඒක ඉබ්සන්ගෙන් පටන් අරගෙන නාට්‍ය කලාව තුළ නම් ඊට පස්සේ එමිල් සෝලලාගෙන් ඇවිල්ලා බල්සාක්ලට එහෙම ස්වභාවිකවාදයේ ඉඳලා යථාර්ථවාදය කරා විතන් වෙනකොට මේ හෙජමනිය තමයි අදට අද ලංකාව වගේ රටක නම් තාමත් ඒක අභියෝගයට ලක් වෙලා නැහැ. මොන ආකාරයෙන් නූතනවාදී කියලා ආවත් අවසානයේ ඇතුළේ තියෙනවා හේතුඵලවාදී යථාර්ථවාදී පිල්ලියක්. ඒක තමයි තියෙන ගැටලුව. ඒක මං හිතන්නේ ඒක අභියෝගයට ලක් කරපු සාහිත්‍යකරුවෝ ලංකාවේ ඉන්නවා නම් සයිමන් නවගත්ත එකම ටෙන්සන් පෙරේරා අජිත් තිලකසේන මොහන් රාජ් මඩවල මේ කීප දෙනෙක් විතරයි මේක අභියෝගයට ලක් කළේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ හේතුඵලවාදී අඩයාලම එල්ලලා නැති කෘතීන් විශේෂයෙන් මාක්ස්වාදයේ සිට මනෝවිශ්ලේෂණය දක්වා හදලා තියෙන හෙජමනිය තුල ලයිසන් හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ අර
මේ ඒ හෙජමනික මතවාද සමාජ විද්‍යාව සාහිත්‍ය විචාරය තොරම්බෝල් කරන විශ්වවිද්‍යාලවල ලැබෙන්නේ නැහැ. සම්මාන උත්සවවල ලැබෙන්නේ නැත. දැන් ඒ නිසා අනිත් පැත්තෙන් අර විදිහේ කෘතියක් ගිහිල්ලා අජිත් තිලකසේන විතරයි මං හිතන්නේ මේ චුට්ටක්වත් අනිත් පැත්ත හිතන්නේ නැතුව හිටිය. අජිත් තිලකසේනට මොන සම්මානයක්වත් වැඩකුත් නැහැ. අනිත් අය කියුවත් වැඩක් නැහැ. ගත්තත් වැඩක් නැහැ. විකුණන ඒවා එයාට අදාළ නැහැ. ඒ නිසා එයා විතරයි අඛණ්ඩව වෙන පාඨකයා ගැන එළිය ගැන විචාරකයෝ ගැන හිතන්නේ නැතුව හැකිටිය සයිමන් පවා පළවෙනි මේ සංසාරණේ දඩයක්කාරයවලට ආපු ප්‍රතිචාරයන් එක්ක අවුරුදු 20ක් විතර කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. තියෙනවා මේ මැජික් එකක් වගේ තියෙනවා. ඒක මාරයි කියලා පිළිගන්න හැබැයි මොකද්ද කියලා නැහැ. විචාරකයෝ ඉතාම අසරණ කරපු කෘතියක්. දැන් එතෙන්දී සයිමනුත් ඊළඟ කෘතිවලදී ආපහු අර සුද්ධිලය කතාව ඒ හිතවිච යථාර්ථවාදයකට ගිහිල්ලා පොඩි කතාන්දර ශෛලියකට ගිහිල්ලා පොඩ්ඩක් වැඩේ කොට දාගන්න බැලුවා. දැන් අජිත් තිලකසේනගේ සාදය වැනි කෘතියන් වලින් පස්සේ මම දකින්නේ අජිත් තිලකසේනගේ මේ කෙටි කතාත් මේ ඇත්තනම අපේ ඔය කමල්ල වීර කමල් පෙරේරා ඒ වගේ යථාර්ථවාදී කෙටි කතාකරුවන්ගේ නිර්මාණ දක්වාම දිය වෙලා යනවා කියන එක මම දකින්නේ. නමුත් බොහෝ දෙනෙක් දකින්නේ අජිත්ගේ හොඳ කෙටි කතා ඒ මම සාධනීය නැහැයි කියලා. ඉතින් ලංකාවේ මායා යථාර්ථවාදයේ සයිමන්ගේ සංසාරණේ දඩයක්කාරයා කෘතියෙන් සලකුණු වෙන්නේ ඒක දැවැන්ත බිඳීමක් ඔහුගේ මුල් නවකතාවත් එක්ක ගත්තොත් සුද්ධිලය කතාව එක්ක ගත්තොත්. මොකද සුද්ධිලය කතාවට අපිට විග්‍රහ කරගන්න පුළුවන් ඔහු ලියපු විචාර ග්‍රන්ථය සාහිත්‍ය සමාජවාදය කලා විචාරය දැන් ඒ යථාර්ථවාදී සහ මාක්ස්වාදී පදනමින් සම්පූර්ණයෙන් බිඳිලා අනික් අතින් ඔහු කියන්නේ මම හිතන්නේ ලංකාවේ පළවෙනි යුරෝපීය සාහිත්‍ය ඉතිහාසයට ඇතුළත් නොවන කෘතිය සංසරණයේ දඩයක්කාරයා. අනිත් හැම එකක්ම අපි මේ දැන් අපිට ඇත්තට සාහිත්‍යය එන්නේ මේ තේවතුත් එක්කනේ. හරි කියන්නේ බටහිර නූතන සාහිත්‍යය කියන්නේ ලිෆ්ටන්ගේ තේවත්ත බවට මේක පත් වුණාට පස්සේ ඩිකන්ස්ගේ කෘතීන් ෂේක්ස්පියර්ගේ කෘතීන් මෙහෙට එනවා. හදිසියවත් අපිව යටත් කරගත්තේ ප්‍රංශකාරයෝ නම් දවස් 11ක් අල්ලන් හිටියා. නමුත් යන්න උනානේ වෙන කැරල්ලක් මේ වෙන ඉන්දු චයිනා දූපතක ඇති වෙලා. දැන් ප්‍රංශකාරයෝ අපි අල්ලාගෙන හිටියා නම් අපි මේ කතා කරන්නේ ෂේක්ස්පියර් ගැන නෙවෙයි. එහෙනම් මුල ඉඳලම කතා කරන්නේ ඩිකන්ස් ගැනවත් නෙවෙයි. සාත්‍රය ගැන බල්සාක් ගැන මේ කේන්ද්‍රය විතන්නෙනවා. කොට ලංකාවේ නූතන සාහිත්‍යය ගැන තනිකරම අධිරාජ්‍යවාදී මේ පශ්චාත්යට අතිචිත ඒකේ ප්‍රතිඵලයක්. එකොට ලංකාවේ යථාර්ථවාදී නවකතා පමණක් නෙමෙයි මාටින් වික්‍රමසිංහගේ එව්වා බිහි වෙන්න කලින් අපි W සිල්ලාගේ කෘතීන් ගත්තොත් හරි ඔවුන්ගේ නිර්මාණාත්මකතාවය හෝ උන් කරපු ඓතිහාසික කාර්යභාරය ගැන හෙලා දැකීමක් නෙමෙයි මම කරන්නේ. නමුත් ඒවැ පැහැදිලිවම තියෙන රයිඩර් හැගාඩ්ගේ කෘතීන් වල ලාංකීය වර්ෂන් එක. ඒ මූලික සාරයත් එක්ක ඒ කතා ආඛ්‍යානයට බද්ධ වෙනවා මෙහි කෝට්ටේ යුගයේ හරි මේ හිටපු චරිත හරි ඒක ඉතා අපූර්වට වෙනවා. මාටින් වික්‍රමසිංහගේ කෘතීන් ටිකෙත් මේකම තමයි වෙන්නේ. හරි මේක මිනිවන් පී තිලකරත්න සමකාලීන රුසියානු නවකතාව කෙටි කතාව සමකාලීන සිංහල නවකතාව කෙටි කතාව සහ මේ රුසියානු සාහිත්‍යය කියන වෙනම විචාර කෘතියක් තියෙනවා. අපේ මේ මහා ලේඛකයෝ ටික මේ අනුභවය ලැබපු කෘතීන්. ඒවා අනුභවය ඉක්මවලා ගිය. සමහරවිට අරකම මෙහෙ නන් ටිකක් සහ මෙහෙ පරිසර වෙච්ච එක්තරා අනුවර්තන. අපිට මං හිතන්නේ මේ හැවණල්ලෙන් ගැලවෙන්න බැරුණා. ඒක අභියෝගයට ලක් කළේ පළවෙනි වතාවට මේ ජාතිකවාදී දේශීය නෙමෙයි මම කියන්නේ සයිමන්. ඒකෙදි ඔහුට කියන්නේ මම සයිමන් හඳුන්වන්නේ සයිමන් මුලපිරුවේ බෞද්ධ බෝගේසියානු සාහිත්‍යය කියලා. මොකද ජෝර්ජ් ලුයි බෝගෙස් තමයි කියන්නේ ඇමරිකාව සහ යුරෝපියානු හෙජමනියට මුලින්ම හඳුනාගන්නේ කාපෙන්ටියටත් කලින් හිතන්නේ මේ ජෝර්ජ් ලුයි බෝගෙස් තමයි මායා යථාර්ථවාදය කියන වචනය මුලින්ම පාවිච්චි වෙන්නේ. ඒක ජනප්‍රිය බවට පත් වෙන්නේ ඊට පස්සේ ඇමරිකාවේ පොත් සමාගම්කාරයෝ ගාෂියා මාර්ක්ස්ගේ සාහිත්‍ය හඳුන්වන්න මායා යථාර්ථවාදය කියන යෙදුම යොදනවා. ඔහු කියන්නේ ඔහු යථාර්ථවාදී මායා යථාර්ථයක් නෑ මේක තමයි යථාර්ථය. ඇත්තටම ඒක ලතින් ඇමරිකාවේ යථාර්ථය කියලා. මං හිතන්නේ ලංකාවත්
අර රණවිර මහත්තයා කියපු විදිහට මේ එදිනෙදා වෙන ඒවා මෙවුව මේ විදිහට ඇත්ත කියලා පිළිගන්න නැතුව බැලුවොත් ලංකාවේ යථාර්ථයක් නෑ. ලංකාව තනිකරම යථාර්ථවාදී. හරි. ඇත්තටම දැන් ඔය ට්‍රාන්ස්රෝ වගේ ලේඛකයෝ විචාරය සඳහා යොදාගත්ත නමක් පස්සේ ඔය ඔබ කියපු ජෝර්ජ් ලුයිස් පොයස් වගේ ලතින් ඇමරිකානු ලේඛකයෝ හඳුන්වපු අදහස්, එතකොට අලිජෝ කාපෙන්ටිය, අට්රෝල් උල්ස වගේ කට්ටිය පාවිච්චි කරපු නමක් අපේ උනේ කොහොමද? මේකනේ අපි මේ කතා කරන්නේ. දැන් අපිට කතා කරන්න අද මාතෘකාවක් උනේ කොහොමද? මායා යථාර්ථවාදය කියන එක. දැන් මට සමායින මට අවස්ථාවක් දෙන්න. මේ වෙලාවේ නෙමෙයි අවස්ථාවක් දෙන්න. දැන් මේ මායා යථාර්ථවාදය දක්වා මේ ඒමේදී ඒ අතර විශේෂයෙන්ම ෆ්‍රොයිඩ්ලා එතකොට අල්තූස් ලෙවි ස්ට්‍රෝස් වගේ අය එතකොට ආකිටිපල් ක්‍රිටිසම් ගෙනාපු ඒ ලේඛකයා මේ අයගේ සම්ප්‍රදානයන් බලපෑවා අර සුරියලිසම් වලින් පස්සේ මේ මායා යථාර්ථවාදය දක්වාම මේවා ඒමට. අපි අද ලිවිසර් ප්‍රේමේදී සාකච්ඡා කරන්නේ මායා යථාර්ථවාදය පිළිබඳව. මෙය අතරම අපිට පොදු විෂයික කාරණාවක් බවට පත් කරගෙන මේ සාකච්ඡාව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මූලික දැනුම ලබා ගැනීම අපි සිද්ධ කළේ මුල් වටේදී. ආර්යවංශ රණවීර ප්‍රවීණයා, එතකොට කේ.කේ. සමන් කුමාර සහ මොහන් රාජ් මඩවල කියන මේ ලේඛක දෙපළත් එකතු කරගෙන අපි මේ සංවාදය ගොඩනගන්නේ. දැන් අපි කතා කරන්න උත්සාහ කළේ මොහන් මේ මායා යථාර්ථවාදය කියලා කියන්නේ නිර්මාණාත්මක දිගුවක්. එහෙම නැත්නම් ක්‍රියේටිව් එක්ස්ටෙන්ෂන් එකක්. දැන් අපි සමන් කුමාර මහත්මයා කියපු විදිහට ඒතකොට ඇයි මායා යථාර්ථවාදය ලේඛකයට අවශ්‍ය වෙන්නේ? මේ කාරණාව තමයි අපි මතු කරන්න උත්සාහ කළේ. ඔබට එතනින් පටන් ගන්න පුළුවන්. දැන් වජිර දැන් මේ කිව්ව කාරණාත් එක්ක දැන් හකුලුවා ගන්නකොට දැන් මේ මැජික් රියලිසම් කියන වචන දෙක ගමුකෝ. දැන් ඔක වචන දෙකක් තියෙනවා. මැජික් රියලිසම්. දැන් මැජික් කියලා කියන එක සිංහල අර්ථය ගත්තොත් එහෙම ඉන්ද්‍රජාලික බව කියලා අපිට මෙයා කරගන්න පුළුවන් දල වශයෙන්. ඒතර රියලිසම් රියල් යථාරූපී බව. සත්‍ය කියන එකට එහා ගිය එකක් යථා කියන එක පැහැදිලි කරා. ඊටම පැහැදිලිව මේ රණවිර මහත්තයා දැන් ටිකට කලින් අපි යථාරූපී බව කියන එක බොහොම සරල විදිහට ගමුකෝ. එතකොට ඉන්ද්‍රජාලික යථාරූපී බව. හරි වගේ කියම ගමුකෝ නිකන් බොහොම රළු ට්‍රාන්ස්ලේෂන් එකකට ගියොත් එහෙම. දැන් මේ වචන දෙක තුලම මේකේ අර්ථය තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ගන්නකෝ දැන් මම දැන් සංසන්දනය කළොත් දැන් ජේ.කේ. රෝලින්ගේ හැරි පොටර් වගේ කෘතියක් ගත්තොත් එහෙම ඒකේ රෝලින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ ඉන්ද්‍රජාලික ලෝකයක්. ඉන්ද්‍රජාලික ලෝකයක්. ඒ ඉන්ද්‍රජාලික ලෝකයේ ඇතුලේ ලෝකයෙන් පස්සේ ඒක යථාරූපී බවට එන එක ඊ타මත්ම සීමා සහිතයි. එයා ඉන්ද්‍රජාලික ලෝකයේ තුල තමයි සැරිසරන්නේ. නමුත් දැන් ඒකත් එක්ක මාකේෂ්ගේ නැත්තම් ගාෂියා මාකේෂ්ගේ සල්මන් රුෂ්ටි වගේ හරුකි මුරකමි වගේ ලේඛකයන් සංසන්දනය කරනකොට ඒ ඉන්ද්‍රජාලික ලෝකයක සැරිසරලා ඉවරලා එයා ඒගොල්ලෝ කෙලින් වෙනවා ඒකේ දිගුවක් තියෙනවා යථාරූපී බව ස්පර්ශ කරන. දැන් මේකයි. ඒ කියන්නේ ඉන්ද්‍රජාලික ලෝකයේ තුල සැරිසරීමම නෙමෙයි මැජික් රියලිසම් කියන්නේ. ඒක යථාරූපී බව තුල ප්‍රතිෂ්ඨාපනය වෙන්න ඕන. ඒ මත පහයි සිටුවා ගන්නට ඕන. ඒක තමයි වෙනස. ජේ.කේ. රෝලින්ගේ හැරි පොටර් කෘතියයි මාකේෂ්ගේ 100 Years of Solitude කියන කෘතිය අතර වෙනස ඒකයි. එතකොට මේක දැන් මේක දැන් හරි සරලව සමහර වර්තාවක් අතර මේ මැජික් ලිව කමනින් මං මැජික් රියලිසම් ලේඛකෙක් වෙනවද නැත්නම් එහෙම නෙමෙයි. ඇත්තටම ඇයි අපි මැජික් රියලිසම් දැවුවා? ඒ ප්‍රශ්නෙත් ඒකනේ වජිර ඇහුවා. ඇයි අපි මැජික් රියලිසම් පාවිච්චි කරන්නේ? ඇත්තම කතන්දරේ ඒකට හොඳ ප්‍රවේශයක් දුන්න සමන් ඒ කියන්නේ මේ යථාරූපී බව ඇත්තම රියලිසම් ඇතුලේ යථාරූපී බව ඇතුලේ අපේ මේ වර්තමාන සංකීර්ණ ජීවිත පැහැදිලි කරන්න අමාරුයි. හරිද? ඒකම දැන් මම කලින් කිව්ව එක පොඩ්ඩක් පැහැදිලි කරොත් ඒ කියන්නේ කොහොමද මැජික් එක රියල් වෙන්නේ කියලා. දැන් මට මේ වෙලාවේ එක උදාහරණයක් මතක් වෙනවා. මේ සල්මන් රුෂ්ඩි කියන ලේඛකයා ලියනවා මේ නවල් එකක් ලූකා and the fire of life කියලා. හරිද? ඒකේ තියෙනවා පියාඹන පළසක්. හොඳේ? අර පියාඹන පළස් තියෙන ඔය ඇලඩින්ගේ පුදුම පහනකෙත් තියෙන පියාඹන පළස් වගේ තියෙන. දැන් මේ පියාඹන පළස පාවිච්චි කරනවා එයාගේ නවකතාවට. ඊට පස්සේ නවකතාව ලීලේ වුණාට පස්සේ මේ ගැන ලොයෙක් විචාර විදි අනම්මනම් පැවුණාට පස්සේ මේ ඇයි ඒක පාවිච්චි කරේ කියලා විචාරකෙක් අහනවා මෙයාගෙන්.
පස්සේ නෑ මම මෙයා කියනවා නෑ මං ඒක මැජික් එකක් විදිහට පාවිච්චි කළාට මම හරියට හිතුවා දැන් මේ පියාඹන පළස ආකාශයේ ගමන් කරනකොට ඒකේ සමබරතාවය තියාගන්නේ කොහොමද? එතකොට ඒ අහසේ උඩ ගමන් කරනකොට ඇති වෙන සීතල දරාගන්නේ කොහොමද මේ පියාඹන පළසේ උඩ ඉන්න මිනිස්සයා? එතකොට ඒ උණුසුම සීතලත් එක්ක තමන්ගේ ශරීර උෂ්ණත්වය පවත්වාගෙන යන්නේ කොහොමද? දැන් අන්න එක තමයි රියල් එක. ඒ කියන්නේ පියාඹන පළස කියන concept එක මැජික් වුණාට සල්මන් රුෂ්ඩි ලේඛකයා ඒක තමන්ගේ නවකතා ඇතුලේ පාවිච්චි කරනකොට එයා ඒක රියල් කරනවා. ඒ කියන්නේ යථාව තුල කොහොමද ඒක ප්‍රතිෂ්ඨාපනය වෙන්නේ කියන එක පාවිච්චි කරනවා. ඉතින් එතකොට ඒකත් එක්ක එයා කියන්නේ එයා කෙලිම මැජික් ලෝකයකට යන්නේ නැහැ. මම ඒක දැන් ජේ.කේ රෝලින්ගෙන් සල්මන් රුෂ්ඩි වෙනස් වෙන්නේත් මම අපෝ උදාහරණයක් ගත්තා ඒ වගේ. ඉතින් එතකොට දැන් ඇයි මේ වගේ මාකේස් සල්මන් රුෂ්ඩි වගේ බටහිර ලේඛකයන් මේක පාවිච්චි කළේ ඇයි? අපිට මේ වර්තමාන සංකීර්ණ ලෝකයේ ඇතුලේ තියෙන මිනිස් ජීවිතවල තියෙන කලබගෑනිය ප්‍රකාශ කරන්න තරම් මේ යථාරූපී භාවිතාව ප්‍රමාණවත් මදි කියන හැඟීම මේ ලේඛකයන්ට ආව නිසා තමයි මේක කරලා තියෙන්නේ. අනිත් එක පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මේ මායාතාර්ථවාදී ලේඛනවල තියෙනවා බහුමානික බවක්. ඒ කියන්නේ තල කීපයක් තියෙනවා. විශේෂයෙන්ම පාවිච්චි වෙනවා මේ ජනකතා පුරාණෝක්ති ආගමික විශ්වාස වගේ දේවල් විශාල වශයෙන් පාවිච්චි කරනවා. දැන් මේක ඇත්තටම මේකට ඇත්තට මනෝවිශ්ලේෂකයන් දෙදෙනෙක් බලපෑවා. දැන් අර නවීර මහත්මයා කිව්වා වගේ එක්කෙනෙක් තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ මිනිසාගේ සිහින හරහා මිනිස් මනස විශ්ලේෂණය කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක්. ඒක දැන් මීට වඩා පැහැදිලි කරලා නවීර මහත්මයා. නමුත් ඊට වඩා මේ මැජිකල් රියලිසම් වලට බලපාපු පුද්ගලයෙක් තමයි කාල් යොන් කියලා කියන්නේ. කාල් යොන්. එයා සාමූහික අවිඥානය කියන concept එක අහලා අර මේ මොනවාද දැන් රියැලිටි එකේ දිගුවක් වා කිව්වා වගේ මැජික් රියලිසම් කියනවා වගේ පුද්ගල මනස එකේ දිගුවක් විදිහට සාමූහික අවිඥානය කියන concept එක කරා කාල් යොන් සමාජීය මනස විශ්ලේෂණය කරන්න තමන්ගේ මේ මනෝවිද්‍යාව පාවිච්චි කරනවා. එතකොට මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සහ කාල් යොන්ගේ භාවිතාව හරහා සමාජීය මනස, ඒ කියන්නේ මේ පුද්ගල මනස විතරක් නෙමෙයි, ඒ කියන්නේ සමාජීය සත්වයා. මිනිහා කියන්නේ සමාජීය සත්වයෙක්නේ. සමාජයක් ඇතුළේ ජීවත් වෙනකොට තනියෙන් අපිට හුදකලාව ජීවත් වෙන්න බෑ. ඒතර මේ සමාජයත් එක්ක ජීවත් වෙනකොට එයාට විවිධ දේවල් බලපානවා. අන්න ඒක තමයි කාල් යොන් තමන්ගේ concept එක කරා සාමූහික විඥානය කියන concept එක කරා විශ්ලේෂණය කරන්නේ. එතකොට ඒකට මේ මම අර කිව්ව පුරාණෝක්තිද ජනකතාද එතකොට මිත්‍යා විශ්වාසද ආගමික විශ්වාසද වගේ දේවල් මේකට හරියට බලපානවා. ඉතින් ඒව පාවිච්චි කරගෙන මේ අපිට විසඳගන්න බැරි මේ නූතන යුගයේ කලබගෑනිය මේ පැහැදිලි කරන්න තමයි මේ මායාතාර්ථවාදී කියන එක මේ ලේඛකයන් පාවිච්චි කරේ. අනිත් එක දැන් මේ පැහැදිලි කරපු විදිහට මගේ මේකක් තියෙනවා. පැහැදිලි කරපු විදිහටම ඇත්තටම 1920 ගණන් වල ඊට පස්සේ 1950 ගණන් වල මාකේෂ් ලියන්න පටන් ගත්තට පස්සේ යාගේ මේ මැජික් රියලිසම් කියන එක concept එකක් විතර මෙයා වුණාට දැන් අපේ සද්ධර්ම රත්නාවලිය ගත්තොත් මේ වජිර ඒ කියන්නේ මීට අවුරුදු 7-800කට කලින් දඹදෙණි යුගයේ ධර්මසේන හාමුදුරුවෝ තමයි අපේ සද්ධර්ම රත්නාවලිය කියලා මේ ලියවෙන්නේ. නමුත් ඇත්තටම ඒක දැන් හරිම මේ අවාසනාවක්. ඒක සම්පූර්ණ බණ කතාවක් විදියට මේක නිකන් බණ කතාවක් විදියට අතෑරලා දාලා තියෙනවා. හරිද? මේක බණ කතාවකට එහාගේ මැජික් රියලිසම් තියෙන කතන්දරයක් තමයි. ඒ කියන්නේ මැජිකල් රියලිසම් කියන එක මේ මාකේෂ්ලා මේ බටහිර ලෝකේ හඳුනා ගන්න කලින් මේ හරිම නිර්මාණාත්මක මෙයා කළා. දැන් උදාහරණයකට සමහරවට කියන්න පුළුවන් ඉතින් හරි ග්‍රීක මිත්‍යා විශ්වාසලත් මේවා තියෙනවා කියලා. ඇත්ත තියෙනවා. නමුත් අර මේ ධර්මසේන හාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය තමයි එයා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ධම්මපදට්ට කතාවලින් මේක උදාහරණ ගත්තට එයා මේ මැජික් එක රියල් එකට ආදේශ කරනවා. ඒ කියන්නේ බණ කතාවකට මැජික් එක ආදේශ කරනවා මාර නිර්මාණාත්මක විදිහට. මම එක උදාහරණයක් කියන්නද මේ වෙලාවේ. දැන් එක කතාවක් තියෙනවා පතිපූජිකා කතාවස්තුව කියලා වජිර. මම පොඩ්ඩක් එළියෙන් පැහැදිලි කරන්න මේක නිකන් අහන කෙනෙකුට උනත් පොඩි අදහසක් ගන්න පුළුවන් නිසා මේ මාලාබරණ කියලා තවුතිසා දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. මේ දිව්‍ය පුත්‍රයා හරි ආසයිලු මේ මල් මාලා පළ දෙන්න. ඉතින් එයා හැමදාම කරන්නේ දවසේ පැය 7-8ක කාලයක් විතර උදෑසන ලැබුවට පස්සේ තවුතිසා දිව්‍ය ලෝකේ උයනකට ගිහිලි වෙරලා එයාට ඉන්නවා සේවිකාවන් දිව්‍යාංගනාවන් 1000ක් ඉන්නවා. ඒ 1000 අරගෙන ගිහිල්ලා මල් නෙලලා මල් පළ දාන්න මෙයා ආසයි. ඉතින් මේ 1000න් 500ක් මොකද කරන්නේ ගස්වලට නැගලා මල් කඩනවා.
අනිත් 500 මොකද කරන්නේ? කඩන මල් අරගෙන ඇවිල්ලා මෙයාගේ ගෙලේ පළඳනවා. හරිද? ඉතින් එතකොට එක ගහක හිටපු දිව්‍යාංගනාවක් හදිස්සියම මිය යනවා. හරි හදිස්සියම එයාගේ කාලය අවසන් වෙලා මිය යනවා. ඊට පස්සේ මිය ගිහිල්ලා ඉවරලා එයා බුදුහාමුදුරු ජීවත් වෙන සැවැත් නුවර උපදිනවා. කුලගේක උපදිනවා. කුලගේක උපදිලා එයාට පරණ අතීතය මතක් කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මොකද පින්දහම් කරලා යන්නේ. ගියාට පස්සේ එයා කල්පනා කරා මම කොහේ ඉඳන්ද ආවේ. එයාට එතකොට සියල්ල මතක් වෙනවා. මම තවතිසා දිව්‍ය ලෝකේ මානාභරණ කියන දිව්‍ය පුත්‍රයාගේ දිව්‍යාංගනාවක්. එයාගේ දාහකගේ මේ කෙනෙක්. මම දැන් ඉපදිලා තියෙනවා තම මේ සැබත් නුවර. ඊට පස්සේ මම ආපහු මගේ ඊළඟ ප්‍රාර්ථනාව වෙන්නේ මම ආපහු මේ ආත්මේ මරණයෙන් පස්සේ මට හෙට යන්න ඕන කියලා. මෙයා කරන්නේ සැබත් නුවර බුදුහාමුදුරුවෝ ඉන්නවා. සැබත් නුවර මේ ජීවිතවනාරාමේ ඒකට කියලා බුදුහාමුදුරන්ට ආවතේව කරනවා. පන්සල අමදිනවා, පහන් පූජා කරනවා, මල් පූජා කරනවා, මෙයා කරනවා. හරිද? ඉතින් අවුරුදු 16ක් ගිහිලා මෙයා කසාද බඳිනවා. කසාද බඳලා ළමයි 4 දෙනෙක් හදනවා. 4 දෙනෙක් හදලා ඉවරලා පස්සේ හදිස්සියෙම මිය යනවා. මිය ගිහිල්ලා නැවත අර මාලාභරණ දිව්‍ය පුත්‍රයාගේ මේකේ උපදිනවා. වැඩේ කියන්නේ මෙයා දැන් අවුරුදු 25ක් මේ ලංකාවේ මේ සමවයින් පෘථිවිය ගත කරලා මිනිස් ලෝකේ ගත කරලා තවදිසා දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ දිව්‍ය පුත්‍රයයි ඒ කාන්තාවනේ සියල්ලම තවමත් මල් නෙලනවා. මේ තියෙන එක සද්ධර්ම රත්නාවලිය. එතකොට දැන් හදිස්සියම මේ එක සැරේම මේ ප්‍රාදුර්භූත වෙලා ඉන්නවා දැක්කම මේ දිව්‍ය කාන්තාව මාලාභරණ දිව්‍ය පුත්‍රය අහන මම මේ ටික වෙලාවකින් ඔයා දැක්කේ නැහැ කොහෙද මෙච්චරලා ගිහිල්ලා හිටියේ කියලා. නැහැ දේවයන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාණෙනි මම මේ පෘථුවියට ගියා මිනිස් ලෝකේ හිටියා මං හේ අවුරුදු 25ක් විතර හිටියා මං අවුරුදු 16 ඉදි කසාද බඳලා ළමයි 4 දෙනෙකුත් හදලා ඉන්නකොට හදිසියෙම නැති වෙලා මං ආපහු මෙහි ආවා කියලා. අවුරුදු 25ක් මේ අපි තාම මල් නෙලනවා ගිහිල්ලා මේ එන වුණොත් කියලා. එතකොට දැන් මේකේ ලොජික් එක ඇවිල්ලා ලංකාවේ කියන්නේ සමහරවිට පෘථුවියේ මේ අවුරුදු 100ක් කියන්නේ දිව්‍ය ලෝකේ දවසක්. පෘථුවියේ වසර 100ක් කියන දිව්‍ය ලෝකේ දවසක්. එතකොට මෙයා අවුරුදු 25ක කාලයක් කියලා කියන්නේ පැය 24ක්නේ. මෙයා දවස් මේ අවුරුදු 25ක විතර කාලයක් මේ පෘථුවියේ ජීවත් වුණා කියලා කියන්නේ පැය 6ක විතර කාලයක් දිව්‍ය ලෝකේ. එතකොට අරගොල්ලෝ තවම මල් නෙලනවා. ඉතින් මේ වගේ පුදුමාකාර මැජික් එක මාර විදිහට ධර්මසේන හාමුදුරු රියැලිටි එකක් දැක්ක මෙයා දැන් අත්තම කියනවා නම් ඔය අපි කියන යථාව ක්‍රියාත්මක වෙන්නේ කාලය හා අවකාශය තුළනේ. එතකොට දැන් ඔබගේ කතාවේ අවසාන මේක තමයි කාලය කියන එකත් ඇත්ත වශයෙන්ම යථාවක් නෙවෙයි කියලා. ඒක විද්‍යානුකූලව දැන් ඔප්පු කරන තැනවිලා තියෙනනේ. ඔය ඒකනේ කාලය කියන එකක් නැහැ. ඇත්ත වශයෙන්ම කාලය කියන්නේ ඒත් මති භ්‍රමයක් පමණයි. ඔබගේ කතාවේ මේ අපිට එන්න තියෙන මේක තේකයි. මහාන් අදහස් කරපු විදිහට දැන් අපි ඔය දිව්‍ය ලෝක 6 ගැන කියනකොට ඔය කාලපරතරේ කාලාන්තරය ගැන කියනවනේ. ඒ කියන්නේ ඔය කියන්නේ කාලය කියන්නේ මේක කන්සෙප්ට් එකක් නේ. කන්සෙප්ට් එකක් විතරයි. සංකල්පයක් විතරයි. එතකොට තවතිසාවේ මෙච්චර ආයුෂ තියෙනවා. එතකොට පරණම්මිත වසවත්තේ මෙච්චර ආයුෂ තියෙනවා. ඒවා ආයුෂ කල්ප ගණන් ලක්ෂ ගණන් කියලා කියනවනේ. දැන් සමහරලාට මෙහි තත්පරයක මෙහි අවුරුදු දහස් ගණනක මොහොතක් එහි තත්පරයක් වෙන්න පුළුවන් විදිහට මේ පිළිබඳව සාකච්ඡා කරනවානේ. ඉතින් අපි ආවහම දැන් මම හිතන්නේ සාකච්ඡා කරමින් ආවනේ මේ මාකේස් ගැන. එතකොට විවිධ නම් වලින් හඳුන්වාගෙන ආවයින් පස්සේ මේ මායාතාර්ථවාදය කියන අදහස ඇයි ලෝකෙට ඕන උනේ කියන අදහසනේ මේ මතු කරගන්න උත්සාහ කළේ. ඔබතුමා කිව්වා අර ප්‍රාන්ස්ට්‍රෝ කියන විචාරකයාගේ නම. ඒ කියන්නේ ඔහුට චිත්‍රයක් විස්තර කරන්න අවශ්‍ය කරන සංකල්පයක් ඕන වුණා කියලා කියනවා. එතකොට මේ හරහා ඒ කියන්නේ මේ විස්තර කරගත නොහැකි එහෙම නැත්නම් යම් තැනක අපි නතර වුණයින් පස්සේ අපිට ඒකෙන් එහාට පනින්න වැටපනින්න දැන් අවශ්‍ය කරන කාරණාවද ඒකට මායාතාර්ථවාදී. යථාර්ථය අල්ලන්න බෑ කියලා කියන එක ලකාන්ගේ අර විස්තරෙම කිව්වනේ. ඔව්. දැන් මේ අල්ලන්න බැරිගෙන අල්ලන්න හදන්නේ. ඉතින් අත් වශයෙන්ම ඒක අපිට කරන්න අල්ලන්න පුළුවන් එකම ක්‍රමයයිනේ. ලේඛකයාට පුළුවන් වෙන්නේ වචන වලින්. චිත්‍ර ශිල්පියාට පුළුවන් වෙන්නේ චිත්‍රයෙන්. දැන් මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේ මාධ්‍ය තමයි මේ මාධ්‍ය කොහොමද හසුරවන්නේ කියන එක. දැන් මට මේ අවශ්‍ය වෙනවා මෙන්න මේ කාරණේ කියන්න මේ ඒකට මම හිතන්නේ මේක සම්පූර්ණ වෙයි කියලා මට හිතෙනවා. දැන් මේ මායා යථාර්ථවාදී දක්වා එමෙදී අතරමැද ඉන්නවා
මේ සඳහා අර අපේ මේ මොහන් කිව්වා වාගේ අතරමැද ඉන්නවා බොහෝ මේට සම්මාදන් වෙච්ච අය. විවිධ චරිත. ඔව් ඒ සම්මාදන් වෙච්ච විචාරකයන්ගේ ඔවුන්ගේ මතවාද මේ අවසානයේ අපේ මේ මැඩික් ඩිරිසුම් දක්වා ඒම සඳහා බලපෑම්. අන්න ඒක ගැන පොඩි අදහසක් අපිට තියෙන්න ඕන කියලා මම හිතනවා. ඒකයි මම කිව්වේ. දැන් මුලින්ම කවුරු කිව්වා වගේ ෆ්‍රොයිඩ් 1910 විතර වගේ මම කියන්නේ ෆ්‍රොයිඩ්ගේ සමස්ත මේ දාර්ශනික ගැන මම කතා කරන්නේ මිට අදාළ වෙන්නේ. දැන් ෆ්‍රොයිඩ්ගේ සිහින පිළිබඳ විස්තරය. දැන් වෙනම පොතක් ලිව්වා සිහින පිළිබඳව. ඒතකොට දැන් මේ සිහිනවල තිබෙන ඒ අල්ලන්න බැරි ඇතුළත මනුෂ්‍ය ස්වභාවය ඇතුළත ප්‍රකාශ වෙනවා කියලා ඔහු කියලා තිනවා. ඔහු කියනවා මෙන්න මෙහෙම සිහින සිතවිලි සිතාගත නොහැකි අයුරින් තම අභ්‍යන්තරේ විදහාපායි. ඒ වචනයෙන් සංඥාවට සංඥාවෙන් කරන ප්‍රතික්‍රියාවක් නොවේ. ස්ථිතික නීති රීති අනුව පිළිහිටීමක්ද මෙහිදී සිදු නොවේ. එතකොට ඔහුගේ ඔය ඊගෝ සංකල්පයත් එක්ක මේවා බැඳලා තියෙනවා. නමුත් මම කියන්නේ මෙතෙන්දි මේ අර මායාතාත්වවාදීන් පාවිච්චි කරපු සිහින ෆැන්ටසි කියලා කියන එක. දැන් මේවා ආවේ මේවට අනුපාන දුන්නේ ෆ්‍රොයිඩ්ගේ මේ මත. ඊළඟට අර ඔබ කිව්ව ඉතාම වැදගත් කාරණේ මේ මහන් කිව්වේ ෆ්‍රොයිඩ්ගේ ගෝලයා වුණු ඒ වගේම මේ කාල් යුන් පස්සේ ෆ්‍රොයිඩ්ගේ මතෙන් අයින් වෙලා අර ෆ්‍රොයිඩ් තනි පුද්ගලයා ගැන කතා කරේ. පුද්ගල මනස ගැන. දැන් යුන් කලේ ඒක සමස්ත සමාජ මනස දක්වා විවෘත කිරීම. කලෙක්ටිව් අන්කොන්ෂස්නස් කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ සමාජයක් විසින් ගෙන එන පොදු මනසක්. පොදු මනසක ස්වරූපේ තමයි ඒ තියෙන්නේ. ඒවා තියෙන්නේ මුගක් වෙලාවට ওই ආකිටයිප් කියලා කියන පුරාණ කතා. පුරෝක දේවල් තමයි මේ ඒවෙන් තමයි ඒව මතුවෙන්නේ කියලා ඔහු කිව්වා. ඒත් වශයෙන්ම දැන් මේක මායාතාර්ථවාදී නිර්මාණවල ප්‍රධාන මේ අනුපානයක් වෙලා වෙනවා මේ කාරණේ. ඊළඟට මම හැම ඉක්මනට කියන්නම්. ඒ වගේම දැන් මේක ඔස්සේම වගේ ගිය ලෙවි ස්ට්‍රෝස් කියලා කියන මේ දාර්ශනිකයා. ඔහු කියේ මොකද්ද? ඔහු කිව්වේ ඔහුගේ මතවාදය තමයි මනෝවිද්‍යාත්මක ව්‍යුහවාදය කියලා කියන්නේ. දැන් ඒ ව්‍යුහවාදය තුළ ඔහු බලේ යම් යම් සංස්කෘතීන්ගේ ඇතුලේ තියෙන ජනකතා එතකොට ඒක තිබෙන ජන කවි ඇදහිලි ආචාර විදි මේ සියල්ලම අත් වශයෙන්ම ඔවුන්ගේ ඒ මනස් පොදු මනස විග්‍රහ කරන දේවල්. එතකොට දැන් මේකත් අත් වශයෙන්ම මේ කාරණයට බලපාපු ප්‍රධාන කාරණයක්. ඊළඟට අපි එන්නේ ඊළඟට ඉක්මනට આવොත් ශාස්ත්‍රයේ එක්සිස්ටන්සිසම් කියලා කියන එක. මේ ඒකේ යටතේ අපිට මුගක් දුර යන්න පුළුවන්. ඔය නෝසියා, කාංසාව, දුරස්තිකරණය මේ වගේ දේවල් මනුෂ්‍යයා තුළ සිද්ධ වෙනවා. මනුෂ්‍යයා මේවා ඇති වෙනවා කියලා කියන කාරණාත් එක්කම ආපු ඇබ්සර්ඩ් ඩ්‍රාමා කියලා කියන්නේ. කවුද මේ අයනෙස්කෝ ඒ වගේම පළවෙනි එක්කෙනා මේ බෙකර් අයනෙස්කෝලා ගේ අය ගෙන ආපු ඒ නිර්මාණ අත් වශයෙන්ම මේ මායාතාර්ථවාදී ඒවා නාට්‍ය. එතකොට ඒවා ඇක්ෂන් වලින් ක්‍රියාවෙන් පෙන්නුවේ. දැන් මේ මායාතාර්ථවාදය ඒකම තමයි වචනෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ. දැන් බලන්න දැන් අපි ගම්මු මේ අයනෙස්කෝගේ එක නාට්‍යයක්. ඔහුගේ ඒ නාට්‍යය නම අමඩි. මේ අමඩි කියලා කියන නාට්‍යයේ අමඩි කියලා කියන නාට්‍යයේ කපලයක් ඉන්නවා. ඒකේ ඉන්නේ කපල් එක විතරයි ඒ ගේ ඇතුළේ. ගයක් නෙමෙයි. ඒක නිකන් පොඩි ආලින්දයක් තියෙන. ඒක ඇතුළේ ඇතුල් කාමරයක් තියෙනවා. ඒ ඇතුල් කාමරය තුල මිනිහක් තියෙනවා.
ඒ මිනිය එන්න එන්න දික් වෙනවා. මිනිහ එන්න එන්න දික් වෙලා ඇවිල්ලා කකුල දික් වෙලා ඇවිල්ලා මේ ආලින්ද ඉන්න මේ දෙන්න එලවනවා. විසි කරනවා. පස්සේ මේ මිනිහ මේකට උත්සාහ කරනවා මේ මිනිහ අරගෙන ආක දාන්න විසි කරන්න. මිනිහ විසි කරන්න ගිහිල්ලා අවසානයේදී මිනිහ උස්සන්න යනවා බොහොම අමාරුයි. පස්සේ අවසානයේදී ඒ අමඩි කියලා කියන පුද්ගලයා ඒ මිනිහත් එක්කම අහසට ගිහිල්ලා අහසේ මිනිහත් එක්කම පාවෙලා ගිහිල්ලා අන්තර්ධාන වෙනවා. දැන් මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම අපි ඔය කතා කරන ඔය මායාතත්වවාදී අංග ලක්ෂණ පෙන්නන ලක්ෂණ වලට බොහොම කිට්ටු වෙනවා. එතකොට මට කියන්න ඕන මෙන්න මේ ටික තමයි කියන්න ඕන මේ විදිහට මේක ආනුෂංගිකව ඒ ආපු නිර්මාණ ඒ සිද්ධ වුණු සිදුවීම් ඒ වර්ධනයන් මේ මායාතත්වවාදයට හුඟක්සේ බලපෑවා කියලා මට කියන්න ඕනේ. එතකොට අනික් කාරණේ තමයි අර නෝත් ප්‍රොෆ්‍රයි කියලා කියන මේ දර්ශනවාදයගෙන ආපු ආකිටෙපල් ක්‍රිටිසිසම් කියලා කියන්නේ. ආකිටෙපල් ක්‍රිටිසිසම් කියන මම දැන් සිංහල වචනේ මට මතක නැහැ. පුරාකෘතික සමාන මම අමතක වුණා වචනේ. පුරාකෘතික විචාර. ඒ පුරාකෘතික කියලා කියන්නේ අනවතර පුරාණෝක්ති. ඒ පුරාණෝක්ති වලින් තමයි ඔහු විචාරවාදයක් ගන්නද. එතකොට මෙන්න මේ සියලු දේවල සංස්කෘතියක් එකතුවක් සහ ඒ බලපෑමක් මේ දේවල්ට සිද්ධ වුණා. ඒකයි මට කියන්න අවශ්‍ය වෙන්නේ පිළිගත හැකි යථාර්ථය එක්ක සම්මිශ්‍රණය වෙමින් බලාපොරොත්තු නොවිය හැකි සිහිනමය මූලිකාංගයන් හදන එකද මායා යථාර්ථවාදය කියලා කියන්නේ. එහෙම නැත්නම් දැන් මහාචාර්ය මැතිව් ස්ට්‍රෙචර් වගේ අය විස්තර කරනවා මේ යථාර්ථවාදීව ඉතා ශක්තිමත්ව ගොඩනැගෙන යමක් කිසි විටකත් විශ්වාස කළ නොහැකි ආගන්තුක යමක් විසින් සිදු කරන ලබන ආක්‍රමණයක් කියලා මායා යථාර්ථවාදය අනුනනවා. කියන්නේ මේ කොහොමටවත් විශ්වාස කරන්න බැරි සිහිනමය අදහසක්ද මායා යථාර්ථවාදය කියන්නේ. එහෙම කවුරු හරි කිව්වොත් අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ? මම නම් දකින්නේ දැන් ඔය විදිහට වටහාගෙන නිර්මාණකරණයේ ඉන්න ලේඛකයෝ ඉන්නත් පුළුවන්, විචාරකයෝ ඉන්නත් පුළුවන්. ඕක ඇත්තටම ගැඹුරු දාර්ශනික පදනමක් එක කියවීමක් නැති බටහිර පත්තර විචාරකයෝ සහ කියන්නේ බොහොම ජනප්‍රිය විචාරකයෝ විසින් හදපු මිත්‍යාවක් ඕක. හරි. ඇත්තටම ඒ විදිහේ මෙහෙත් තියෙනවා මේ සංසන්දනය කරනවා අර මොහන් කිව්වා වගේ දැන් පැහැදිලිව දාර්ශනික පදනමක් එක්ක බිහිවන මේ ආකෘතික සහ මනෝවිද්‍යාත්මක වෙනස්කම් ටිකක් එක්ක තමයි ඇත්තටම ඕනෑම කලා ප්‍රවණතාවක් බිහි වෙන්නේ. ඒකට සමාජ ආර්ථික නොයෙකුත් දේවල් බලපාන්නට පුළුවන්. මායා යථාර්ථවාදයත් එහෙමයි. නමුත් කියන්නේ අපේ මහාචාර්යවරු ඉන්නවා මේ විශ්වවිද්‍යාලවල සිංහල අංශවල මේ මාධ්‍ය අධ්‍යයන අංශවල ඒගොල්ලෝ මේ සරල විදිහට කියන අපේ අහවල් එකේ තිබුණා වෙලා අරකේ තිබුණා මේකේ තිබුණා. දැන් ඇත්තටම සද්ධර්ම රත්නාවලිය, ජාතක කතා, මහාභාරතය, රාමායනය, අනිත් පැත්තෙන් ග්‍රීක මිත්‍යා කතා ලෝකෙම නෝස් මිත්‍යාවල වෙනලා අනිත් පැත්තේ අරාබිනිසල මේ හැම එකම මායා යථාර්ථවාදී ලක්ෂණ තියෙනවා. හරි. ජීවිතයේ තියෙන මායා ස්වරූපයක් සහ මේ තියෙන යථාර්ථය ඉක්මවා ගිය යම් දෙයක් ග්‍රහණය කර ගැනීම තියෙනවා. හරි. ඒකම එක සුරංගනා කතා ලක්ෂණ සමහරලාවට ජේ.කේ රෝලින් වගේ කෙනෙක් මේ මෙහෙයට ගන්න ළමා ආකාරය ෆැන්ටසි ලක්ෂණ නොයෙකුත් ඒවා තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ දැන් අපි මායාතාර්ථවාදය කියලා වරලා හඳුනා ගන්න සාහිත්‍ය ප්‍රවණතාවය මේක යුරෝපයේ කේන්ද්‍රයෙන් බැහැරව තමා බිහි වෙන්නේ. එතෙක් අපි දන්න ලෝක සාහිත්‍ය ඉතිහාසය ගැන යුරෝපයේ සාහිත්‍ය ඉතිහාසය. ලෝක ඉතිහාසය ගැන යුරෝපානු ඉතිහාසය. ඒ විසරණවාදය තමයි අවසානයේ ඒගොල්ලෝ දෙන රූට් එකකින් විසිරලා ගිය තමයි පුරාවිද්‍යාව හරවම ඔක්කොම තියෙන්නේ. විශේෂයෙන් මනෝවිශ්ලේෂණවාදය මාක්ස්වාදය කියලා වරලා එහෙම කියන්නේ තනිකරම යුරෝ කේන්ද්‍රීය චින්තනයේ ප්‍රතිඵල. දැන් මමත් කාලයක් දැඩි මාක්ස්වාදියෙක්
අදටත් මූලික දේවල් පිළිගන්නවා මනෝ විශ්ලේෂණයත් එක්ක අවුරුදු ගානක් පරබදලා දෙන හැබැයි අවසානයේ එක තැනකදී තේරෙනවා මේ තාර්කික පදනම මේ ලොජික් එක තනි කරම යුරෝපීය චින්තනය මම මේ කියන්නේ ජාතික චින්තනවාදී එහෙම එකක් නෙමෙයි මොකද ජාතික චින්තනවාදී එක මගේ කිසිදු ගනුදෙනුවක් නැහැ මේ කියන්නේ ඒ තාර්කික චින්තනය ඇතුළෙම හොයන්න යන්නේ නැවත මේ මතුපිට එකක් ඒක ස්වභාවිකවාදී චින්තනයෙන් ඊට පස්සේ හේතුඵලවාදයට ඇවිල්ලා එතනින් එහාට මේ මනෝවිද්‍යාත්මකව රීඩ් කරන්න ගියත් මානව විද්‍යාව කොටනකොට හැම එකක්ම අර හේතුව සහ ඵලය එක්ක දකින්න එක. නමුත් දැන් අපි පුරාණ මිත්‍යා කතාවල පුරාණ සාහිත්‍ය ඒක ඉන්දියාව වෙන්න පුළුවන් ලංකාව වෙන්න පුළුවන් මේ බටහිර රටක වෙන්න පුළුවන් මේ ඒ හැම එකම එක්තරා ඒන්ෂන්ට් විස්ඩම් එකක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා ඒ ප්‍රඥාව කියලා වරලා කියන්නේ සාමූහික අවිඥානික ප්‍රතිඵලයක් පරම්පරා ගණනාවක් තිස්සේ කටවහරින් ඇවිල්ලා සාමාන්‍ය පොදු ජනතාව අතර මේ දිගින් දිගට ආපු ප්‍රඥාවක් තියෙන්නේ. ඒක සමහරලාවට මේ ලිඛිත බවට පත් වෙලා තියෙනවා ලිඛිත සාහිත්‍ය බවට හෝ දර්ශන බවට හෝ සමහර දැන් අපි ගත්තොත් බුදුන් වහන්සේ තමන්ගේ දර්ශනය ගොඩනගන්නේ උපනිෂද් වේදාන්ත ඇතුළු සූසැටක් දර්ශන වල සම්මිශ්‍රණයක් හැටියට. සූසැටක් දාර්ශනිකයන් වගේ දැන් මහාභාරතයේ රාමායනය වගේ තියෙන සමාන ලක්ෂණ ඉලියට් ඔඩිසියගේ එහෙම්ම තියෙනවා. ඒ චරිත සමහරක් වලට එහෙම්ම තියෙනවා. ඒ කියන්නේ මේ එක කලාපයක කලාපීය සම්බන්ධතාවයෙන් පුදුම විදිහට තියෙනවා. ඒක ඉන්දු යුරෝපීයන් බෙදලා යනකොට මේ මූලික භූගෝලීය මේ කියන්නේ තල වෙන් වෙද්දී ඉඳලා ඉවරලා දෙපැත්තට ගිය එක. දැන් ප්‍රොමිතියස් කතන්දරයේ තියෙන මූලික මේ ලක්ෂණ තියෙන මේ බ්‍රාහ්මණ චාරිත්‍රයක් තියෙනවා එක කණ්ඩායමක. හරි ඒකෙත් මේ කෝට්ටක් ගිනි දල්වාගෙන මෙහෙම යන එක ප්‍රොමිතියස් කියන්නේ ඒක විග්‍රහ කරන්නේ මේ පුරාකෘතික විචාරය සහ මානව විද්‍යාවේදී ඒක තනින් ගියයි කියලා. ඇත්තටම ඉලියඩ් ඔඩිසි මහාභාරතයයි දෙක ගත්තොත් මේ දෙකටම පොදු වෙන්නේ මේ කිරිමුහුද කැළඹවීම සුරයාස්ත්‍රය මේ මහා මේරුව මේ එක අතීත ජන කොටසක් පරම්පරා දහස් ගණනක් මේ ගත වෙද්දී අර මුල් එව්ව වෙනස් වෙනවා. හරි අපි දන්නවනේ නමක් කොහොමද වෙනස් වෙන්නේ කියලා පැරණි මතකයක් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ සිද්ධ වෙච්ච වෙනස්කම් ඒක ඇත්තටම මේ මහද්වීපික තැටි වෙන්වීමත් එක්ක සහ ස්ටෙප්ස් මේ තන මේ හරහා එක පැත්තකට එක කට්ටියක් ගියා අනිත් පැත්තට කට්ටියක් ගියා. ඒගොල්ලන් මතකාකාර වලින් තමයි ඒක උනේ. දැන් මේ සාමූහික අවිඥාණය මහාභාරතය කියලා වරලා මම හිතන්නේ මායාතාර්ථවාදී ආකාරයක්. ඒකේ සමහර ඒවා ගත්තොත් ඒ තියෙන විස්ඩම් එක සහ මේ යුද්ධය පිළිබඳව පළවෙනි ආචාර ධර්මික සංග්‍රහය ගත්තොත් ජිනීවා සම්මුතියට එහා ඒක. ජිනීවා මානව හිමිකම් මේ ගත්තොත් ඇත්තටම අවුරුදු 6000 ගානකට කලින් ඒ මූලික දේවල් මනුෂ්‍යයට යුද්ධයකදී තියෙන ආචාර ධර්ම. හරි. ඒ විස්ඩම් එක කොයිතරම් දියුණු මනුෂ්‍ය සමාජයක් තිබුණාද කියන එක. කියන්නේ නලාකාරයන්ට පහර දෙන්න බෑ. කොඩි ගෙන යන්නට පහර දෙන්න බෑ. අරක් කැමියන්ට බෑ. වෙදකම් කරන අයට බෑ. හෙදියන්ට බෑ. තුවාල ලත් අයට පහර දෙන්න බෑ තවදුරටත්. වයසක අයට කියන්නේ දැන් ඒවා උල්ලංඝනය වෙනවා. දැන් මේ පුරාණ ප්‍රඥාව කියන එක මායාතාර්ථවාදයේ මූලිකම දෙයක්. ඒක අපි ගත්තොත් ගාෂියා මාකේස්ගේ කෘතීන් ඇතුළු ලතින් ඇමරිකාව ඇත්තටම මේ කියනවා මේක මේ ලතින් ඇමරිකන් බූම් එක ආවේ සාහිත්‍යයේ මේ කාපෙන්ටියර්ගේ ඉඳලා ඉවරලා මේ මායාතාර්ථවාදය කියලා මායාතාර්ථවාදයේ විකුණපු එකෙන් කියලා. දැන් ඊට පස්සේ හැබැයි සමහරින්ද ඇත්ත නිජ භූමිය නැත්නම් වර්ධනය වුණු භූමියේ ලතින් ඇමරිකාව වුණත් ඒක විසුරුලා නේද පැතුරුණා නේද? දැන් ටෝනි මොරිසන්ලා වගේ අය. ඔව්
වගේ අය යුරෝපයේ ඉතින් ශර්මා ගෝ වැනි කෙනෙක් ඊළඟට නිකෝස් කසන්සාකිස් වගේ කෙනෙක් හරි ඒවා හැබැයි හැම එකම දැන් මාකේස්ට කලින් ඇත්තටම ගත්තොත් කාලොස් කැස්ට්‍රනේඩා වගේ කෙනෙක් ගත්ත කාලොස් කැස්ට්‍රනේඩා එහෙම ජනප්‍රිය නෑ ඒක අර කියන්නේ ජනප්‍රිය මේ රීඩබල් මේක නෙමෙයි ඊළඟට පුරාණ ප්‍රඥාව තුළ තියෙන දැන් මෙහි ආයුර්වේදීය මේ වගේ දේශීය වෛද්‍ය ක්‍රම ඒකත් එක්ක එන භාවනා ක්‍රම ඒ මේ අර ගැමියන්ගේ ප්‍රඥාව ඒ වගේ දේවල් තියෙනවා ඒව ටිකක් දුෂ්කරයි දැන් පාවුලෝ කොයියෝ ගත්තොත් ඇත්තටම එයා මහා යථාර්ථවාදීම එකක් ගෙන ගියාට එයා කරන්නේ අර මේ අර සමහර මේ විස එහෙම මූ කරද්දී මේ කෙස් ගහක මොන කළා නැත්තම් පොල් කෙන්දක 100 පාරක් ගහලා තමයි කියනවනේ දාන්නේ එයා ඒ විදිහට මේ පාවුලෝ කොයියෝ වගේ කෙනෙක් කරන්නේ යුරෝපය සහ විශේෂයෙන් ඇමරිකාව කේන්ද්‍රීය ස්පිරිචුවල් සුපර්මාකට් කියන එක අධ්‍යාත්මික සුපිරි වෙළඳ සැල් වලට එයා එක්තරා මාකට් එකක් බලාගෙන කරන්නේ. නමුත් කැස්ට්‍රෝනාඩා වගේ කෙනෙක් කවදාවත් ඒ මාකට් එකක් එහෙම හිතන්නේ නැහැ. හරි. දැන් කියන්නේ අරක වැරදි කියන එක නෙවෙයි. ඒ විවිධ ප්‍රවණතා තියෙනවා. විවිධ තියෙනවා. හැබැයි මේ හැමෝම යම් පෞරාණික ප්‍රඥාවක් විශේෂයෙන් ගැමියෝ අතර තිබිච්ච සාමූහික අවිඥානයක් හැටියට තිබිච්ච එක ජන කතා ඇතුළෙන් ඒක ග්‍රහණය කරගන්නවා. දැන් ජොසේ සරමාගෝ වගේ පෘතුගීසි ලේඛකයෙක් නැත්නම් නිකෝස් කසන්සාකිස් වගේ ග්‍රීක ලේඛකයෙක් ඔවුන්ගේ gospel according to Jesus Christ මේ ශර්මාගෝගේ නැත්නම් last temptation of Jesus Christ කසන්සාකිස්ගේ මේ දෙකම පල්ලිය විසින් වතිකානුව විසින් දරුණුවට මර්ධනය කළා ඩෑන් බ්‍රවුන්ට කලින් මේ ඉතාම මර්ධනීයම එකක් මේ කියන්නේ තහනම් ලයිස්තුවට ඇතුළත් කෘතීන් අන්තිමට ඔවුන්ගේ මේ දෙන්නගෙම මේ මිනි පවා වලලන්න දුන්නේ හරි දැන් ඒ සීමාව තුළ දැන් මේගොල්ලෝ ගවේෂණය කළේ පැරණි පූර්ව ක්‍රිස්තියානි එසිනිවරුන්ගේ ඊළඟට පේගන් ඇදහිලිවල ඊළඟට යේසුස්ගේ දියණිය හැටියට සලකපු සාරා සහ යේසුස්ගේ බිරිය හැටියට සලකපු මරියා මග්දලේනාගේ සුභාරංචි මේවා ඔස්සේ ඔවුන්ගේ විශේෂයෙන් තිබිච්ච ඔවුන්ගේ මූලිකම තියෙන එකක් තමයි විශේෂයෙන් මරියා මග්දලේනා මේ එක යන මේ sacred prostitution නැත්නම් දිව්‍යමය ගණිකා වෘත්තිය ඒකත් ඊට බොහෝ කාලයකට කලින් යනවා සොෆියා ඇදහිල්ල එස්තා ඒකම මේ පැත්තෙන් ගත්තොත් අපිට තන්ත්‍රයානික දේවල් වල මාතංගි දේවතාවිය හුඟා දේවතාවියන් තුළ දකින්නට පුළුවන්. දැන් ශර්මාගෝ නැත්තම් කසන්සාකිස් ගවේෂණය කරන්නේ පැරණි ප්‍රඥාව. දැන් ඒකම තමයි ඩෑන් බ්‍රවුන් වගේ ලේඛකයේ ඩාවින්සි කෝඩ් ඇතුලේ හොලි ග්‍රේල් කියලා වරලා අරගෙන කුසලාණය. මේක යේසුස් තමන් මේ අර මේ මාගේ රුධිරයයි පානය කරන්න කියලා කියපු කුසලාණය. දැන් මේක වයින් කියලා කියන්නේ. හරි. නමුත් පේගන් අර්ථකථන අනුව ඒ මරියා මග්දලේනාගේ මාස් රුධිරය. ඒ අනිත් පැත්තෙන් එහෙම ඇදහිල්ලක් තියෙද්දි තන්ත්‍රයානික ඇදහිලිවල තියෙනවා විශේෂයෙන් ලක්ෂ්මීන් කරා කියන බුදුවරිය මූලිකව කියනවා ස්ත්‍රියගේ මාස් රුධිරය අනුභව කරන්න. දැන් මේ කියන්නේ ඒක තුල තමයි භගවතී ශක්තිය අන්තර්ණයනය වෙන්නේ. දැන් මේ විවිධ ඇදහිලි මෙවුවා විද්‍යාත්මක පරීක්ෂණ කළා හරිද වැරදිද කියන එක නෙමෙයි මේ එක්තරා සම්ප්‍රදායක් තුල පැවතෙන ආකාරය. දැන් අපේ මේ මූලිකව ගත්තොත් අපේ පණ්ඩුකාභය යුගලයේ ඉඳලා ඉවරලා එන මහාවංශික ඉතිහාසයේ සැඟවිච්ච දේවල් තුල මේ හැම එකම මර්ධනය කරලා තියෙන්නේ. දැන් වතිකානුවේ වගේම තමයි මෙහෙත්. හරි විසුද්ධි මාර්ගය දඹදෙනි කතිකාවත මේ තුලින් මූලික අපේ තිබිච්ච පෞරාණික ප්‍රඥාව මර්ධනය කරලා තියෙන්නේ. දැන් අපේ කියන්නේ ජපානයේ බුදුදහම ගෙනිච්ච දේවසාරා මේ භික්ෂුණිය කියන්නේ ඒගොල්ලන්ගේ නානාපාෂාණ්ඩ මේ කියන ගුරුකුලයේ මීමුට්ටියක් අරගෙන ගියා කියලා කියනවා. ඒ මීමුට්ටිය අරගෙන තමයි ජපානයට බුදුදහම දේශනා කරන්න ගියේ. ඒ මීමුට්ටිය කියලා වරලා කියන්නේ මාස් රුධිරය ඒගොල්ලන්ගේ අදහස් දරපු අයගේ. මේක තුල සංකේතීයම එකක් තියෙනවා. ඉතින් මේ පෞරාණික ප්‍රඥාව එන්නෙම අර කාල්යුන් විසින් කියන සාමූහික අවිඥානයත් එක්ක
ආකිටයිප්වලින් ජනශ්ෘතියෙන් මේටිකෙන් තමයි එන්නේ. සයිමන් නවගත්තේගම පදනම් කරගන්නෙත් මේක. අද ලිවිසරි ප්‍රමේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ මායා යථාර්ථවාදය පිළිබඳව. ඉතාම ප්‍රබල කියවීම් තියෙන පාඨකයන්ට මේ සාකච්ඡාව එක්ක බොහොම හොඳින් එකතු වෙලා ඉන්න පුළුවන්. නමුත් දැන් එහෙම කියවීමක් නැති ඒ පිළිබඳව අධ්‍යයනයක් නැති අයටත් මේ මායා යථාර්ථවාදය කියන සාහිත්‍ය ප්‍රවර්ගය කුමක්ද කියලා අධ්‍යයනය කරන්න හොඳ අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. දැන් ඔබ නම් වලින් විවිධ නම් කියවුණානේ. දැන් මෙතන ගාෂියා මාකේස් ගැන කියවුණා. ෆ්‍රාන්ස් කාෆ්කා වගේ නම්, එතකොට ශල්මන් රුස්ටි වගේ නම්, සැමුවල් බෙකට් වගේ නම්. මෙහෙම නම් කියනකොට මේ වගේ නම් එක්ක බැඳිච්ච සාහිත්‍ය ප්‍රවර්ගය මොකද්ද? මෙහෙම හොයාගෙන යනකොට දැන් වහන් මේ අපි කතා කරන්නේ දැන් මම හිතන්නේ මේ රණවීර මහත්මයා උත්සාහ කළා යම් අදහසක් මතු කරන්න මායාව සහ යථාර්ථවාදය මොකක්ද කියලා මම හිතන්නේ ඒකට ඒ අදහසට ගිහිල්ලා මම ඔබේ ගාවට එන්න අවසර දෙන්න. හරි. දැන් මම කියන්නේ මේ ඔක්කොගේම අපි කතාවලින් සාමූහිකව ගන්න තියෙන පොදු අරුත තමයි මේ අපි කරන්නේ යථාර්ථයෙන් පලා යamak නෙවෙයි. මෙඩික්‍රේලිසම් වල. යථාර්ථයේ තවදුරට ඇතුළේ කිමිදීමක්. යථාර්ථයේ වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමක් මෙතනින් කරන්නේ. දැන් එතකොට ඔය අපි කිව්ව ඔය අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ටින් ඩ්‍රම් කියලා කියන මේ ගුන්තර් ග්‍රාස්ගේ නවකතාව ගත්තොත් එහෙම ඒ ටින් ඩ්‍රම් කියලා කියන එක ජර්මන් නාස්තිවාදයේ තිබෙන මහා අමනුෂ්‍ය ක්‍රූරත්වය පිළිබඳව තමයි ඒ යථාර්ථයේ එන්නේ. එතකොට දැන් අපි ටොනි මොරිසන්ගේ මේ බිලවඩ් කියලා කියන ඒ ගත්තොත් එහෙම ඒ මායා යථාර්ථවාදී නාට්‍ය ඒ කියන්නේ අත් වශයෙන්ම නීග්‍රෝ ජාතිකයන්ගේ කරපු සත්වස්තු ගානක් කරපු පෙළීමේ ප්‍රතිඵල සහ ඒ ආදීනව තමයි එකෙන් පෙන්වන්නේ. ඉතින් මට මේකෙන් කියන්න ඕනේ වුණේ මට මෙච්චරයි කියන්න ඕනේ වුණේ. දැන් මෙතුමා කිව්ව මේ කාරණේ මට හරි හිත් ගත්තා. මොකද මේ යථාවෙන් පලා යamak නෙවෙයි. යථාව ෆැන්ටසියක් කිරීමක් නෙවෙයි. යථාව වඩා හොඳින් ග්‍රහණය කිරීමට අවසාන යථාර්ථයක් මේකේ පිහිටවනවා මේ නවකතා කරුවන්. අන්න ඒක තමයි අපි අල්ලගන්නත් ඕනේ. මේ නවකතාවල තියෙන මහා වටිනාකමත් ඒකයි. හොඳ දැන් මිනිස්සු සත්තු දෙවි දේවතාවෝ එක්ව කතා බහ කරනවා, ප්‍රේම කරනවා, ආරවුල් කරගන්නවා. එකම ජීවිතයේ ආසන්න කලාපවල වාසය කරනවා. දැන් එතකොට මේ වගේ ලේඛන රටාවක් මේ අපි මේ පැහැදිලි කරගනිමින් ඉන්නේ. එතකොට මේ වගේ ලේඛන රටාවක් නැත්නම් මායා යථාර්ථවාදය කියලා හඳුනා ගන්නා මේ ලේඛන රටාව කොහොමද අපේ සාහිත්‍යයට බලපෑම් කරන්නේ? සාහිත්‍යයේ ප්‍රවර්ධනයට, සාහිත්‍යයේ මිනිස්සු පාඨකයෝ වැඩිපුර ඇදබැඳ තබා ගන්න කොහොමද බලපෑම් කරන්නේ? ඕකේ උත්තරේ වජිර මේ සමන් කියපු කොනකින් ඇඳෙනවා. ඒ කියන්නේ දැන් සමන් කිව්වනේ පැහැදිලිව දැන් මේ ඇත්තටම දැන් නූතනේ කියන්නේ දැන් මං කිව්ව විදිහට මේකේ මේ ලෙජෙන්ඩරි ස්ටෝරීස් තියෙනවා හැම රටකම. මහාභාරතය, රාමායනය හෝ වේවා, ඉලියස් ඔඩිසි වේවා, අපේ සද්ධර්ම රත්නාවලිය මං කිව්වා වගේ ජාතක කතා වල මේ හැම රටකම මේ වගේ පුරාණෝක්ති තියෙනවා, ජාතක කතා තියෙනවා. මේ ලෙජෙන්ඩරි ස්ටෝරීස් වලින් තමයි මේක ඩිවෙලොප් වෙලා අද තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි පැහැදිලිව දකිනවා 20 වෙනි සියවසේදී මේක සාහිත්‍ය ධාරාවක් විදිහට දියුණුවන ආකාරය විශේෂයෙන් මාකේෂ්ගේ ප්‍රවිෂ්ටයත් එක්කම දැන් මේ නූතන බූම් එක නැත්තම් නූතන මේ පිපුරුම එන්නේ අපි දැන් සියලු දෙනා මතක් කරා වගේ සම්මන් විශේෂයෙන් මතක් කරාම වගේ මේ ලතින් ඇමරිකාව හරහා. දැන් මේ ලතින් ඇමරිකානු කලාපය ගන්නකො. දැන් මේ මොකද්ද කියලා අපි ඇනලයිස් කරමු චුට්ටක්. ඒ කියන්නේ පරිවාරයේ රටවල්. පරිවාරයේ රටවල් වෙන්නේ ඇයි? එතකොට ඒ වෙනකොට මේ මුළු පෘථුවියම යටත් කරගන්න තැනකට එනවා යුරෝපීය රටවල්. කියන්නේ ප්‍රංශය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, එංගලන්තය මේ ආදී රටවල් තමයි මුළු ලෝකෙම ඔය කියන මේ 18 19 20 වෙනි සියවස භාග වෙනකොට යටත් කරගෙන ඉන්නේ 18 19 20 සියවසල යටත් කරගෙන ඉන්නේ. එතකොට ලතින් ඇමරිකාව රටවල් ප්‍රබල විදිහට ස්පාඤ්ඤය යටත් විදිහට බවට පත් වෙනවා. එතකොට මේ යටත් විදිහට බවට පත් වෙච්ච රටවල් වල තියෙන පීඩනය ඊට පස්සේ ඕන් විති මුදාහරින ඒ භාවිතාව හරහා තමයි එක පැත්තකින් ඒගොල්ලන්ගේ තියෙන දේවලුත් එක්ක තියෙන පීඩන එක පැත්තකින් පුපුරා හැරීමක් තමයි මේ සාහිත්‍ය ධාරාව මතුවෙන්නේ. ඒ කියන්නේ පශ්චාත් යටත් විදිතවාදී ලක්ෂණ මේ සාහිත්‍ය ධාරාව ඇතුළේ තියෙනවා. යටත් විදිතයක් වශයෙන් සිටීමේ නිසා ඇතිවෙච්ච දෙයක් තියෙනවා.
දැන් මම කියන්නේ මේ අපේ රටත් ඒක අපේ රටත් මේකට ඇතින් අපිත් මේ රටවල් තුනක යටසිදි තැන්පටපත් වෙලා හිටියනේ. ලන්දේසි, පෘතුගීසි, අන්තිමට ඉංග්‍රීසි. හරි. එතකොට මේ යටසිදිවාදී ලක්ෂණත් එක්ක ඉඳලා තමයි මේ අපේ සාහිත්‍යවලත් මතුවෙන්නේ. නමුත් තව ඉතා වැදගත් කතාවක් අපේ සාකච්ඡාවේ මත වුණා. ඒ තමයි අද නූතන ධනවාදය විසින් මේන්ටේන් කරනවා යථාර්ථවාදය කියන එක. මොකද ඒගොල්ලන්ගේ දර්ශනය සමාජගත කරන්න සමන් කිව්වා වගේ මේ යථාර්ථවාදය තමයි හොඳම දේ. හරිද? ඒක ෆැන්ටසියට වඩා ඒගොල්ලන්ට ප්‍රයෝජනවත්. එතකොට අපි මේ වර්තමාන රටවල් මේ පහුගිය කාලේ කියන්නේ යටත්විධවාදීන් වශයෙන් හිටපු රටවල් කොච්චර දුරට මේ නූතන ධනවාදය තුලට අහු වෙලාද කියනවා නම් අපිට මේක දැන් තේරෙන්නේ නැහැ. දැන් අපේ මුල් තියෙන මේ යටත්විධවාදී ජීවිතවල හිටලා අර පරණ පුරාණෝක්ති ජනකතා අහලා ඒවත් එක දැන් බලන්නකෝ. දැන් අපේ පුරාණෝක්ති වල ජනකතාවල තියෙනවානේ. අර එක ජනකතාවක තියෙනවා අලියාගේ නැට්ටෙල්ල ගොවිරාල කෙනෙක් යනවා දිව්‍ය ලෝකේ. රොකට් ඕනේ නැහැනේ. දිව්‍ය ලෝකේ කට්ටියත් එක්ක එකතුලා දිව්‍ය ලෝක යනවා. හරිද? අලියාගේ නැට්ටෙල්ලilla. ඒ වගේම තව මට මතකයි දැන් මේලා නිකන් හදිස්සිය මතක් වෙන ජනකතාවක් මේ තමන්ගේ යටතේ හිටිය අතවැසියට එක්තරා පුද්ගලයෙක් කියනවා මේ හන්දියට ගිහිල්ලා සිලින් 3ක් දීලා මේ කරවල කූරෙක් අරන් එන්න ගෙදර රැට කන්න කියලා. පස්සේ මේ පුද්ගලයා හන්දියට ගිහිල්ලා කරවල කූරෙක් අරන් එනවා. කරවල අරන් එනකොට මේ එතර වෙන්න තියෙන ගඟක් මැදින් එතරලා තමයි ගෙදරට එන්න තියෙන්නේ. ඊපස්සේ ගඟ ළඟට එනකොට කරවල කූරයා කතා කරලා අහනවා මේ අයිබොන්ඩ මේ ගඟෙන් එතරලාද යන්නේ කියලා. මේ ඔයාට මරණීය ලක්ෂණ තියෙන ඔයාගේ ආත්මය තුලේ ඔයා මං ඔයාව බේරගන්නම්. කරවල කූරයා මේ කියන්නේ ඔයා දාන්න මාව ගඟට මං කොයිල හැරි ඔයා ඇවිල්ලා බේරගන්නවා. ඔයා මැරෙන්න කියන වෙලාව මං බේරගන්නවා කියලා. ඊපස්සේ කරවල කූරයා දානවා ගඟට. කරවල කූරයා පීනාගෙන යනවා. මේ වගේ මාර මැජික් අපේ ජනකතා ඇතුලේ තියෙනවා. දැන් මේව විශ්වාස කරපු සහ මේ වලින් පන්නරයක් ලැබු මේ වලින් ජීවිත ආબોධය ලැබපු ජනතාවක් අපේ රටවල හිටියා. නමුත් ඒ ජනතාවට අද ලියවෙන මේ මායා යථාර්ථවාදී තේරුම් ගන්න බෑ. ඔයා කියන ප්‍රශ්නේ තමයි ඉන්නේ. මොකක්ද මේ ඇයි මේ තියෙන මේ පිස්සුනේ මේ ලියන්නේ? මොනවාද මේ ලියවිලා තියෙන්නේ? මේව වෙන්න පුළුවන්ද මේ යථාව ඇතුලේ මේක? ඒක තමයි අර අපි දැන් මේ කතා කරපු සමන් බොහොම පැහැදිලිව කියපු මේ නූතන ධනවාදයේ විසින් අපිට එන්නත් කරපු දේ. ඒකෙන් අපිට ගැලවෙන්න බෑ. ඉතින් ඒකෙන් පෝෂණය වෙච්ච ඒකෙන් ජීර්ණය වෙච්ච ඒකෙන් මේ හදපු ජනතාවකට මේ මායා යථාර්ථවාදී මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් ඇතුළත තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක හරි සියුම් විදියට ග්‍රහණය කරගන්න ඕන එකක්. මේ මායා යථාර්ථවාදී කියන්නේ මේ තේරුම් ගන්න බැරි දේවත් නැත්තම් මේ මැජික් මේ රණවීර මහත්තයා කිව්වා වගේ මේ හුදෙක් මැජික් එකක් පමණක් නෙමෙයි. මේ කතා කරන්නේ රියැලිටි එක. ඒක අප්‍රෝච් එක තමයි මැජික් එක. නමුත් වැඩේ තියෙන්නේ මේ රියැලිටි එක අපිට තේරුම් ගන්න බැහැ අද මේ සංකීර්ණ සමාජය ඇතුලේ. මේ අපි කොච්චර පීඩනයට පත් වෙලා ඉන්නවද මේ සමාජය ඇතුලේ. මිනිස්සු වශයෙන් සහ සමාජීය වශයෙන්. එතකොට මේක අපිට මේ සමාජය මේ මිනිසා කියන සත්‍යය අද ජීවත් වෙන වර්තමාන අපිට තේරුම් ගන්න අමාරුයි. හරිම සංකීර්ණයි. මේ සමාජය හරිම සංකීර්ණයි. මේ එක වචනයකින් මේ සමාජය දූෂිතයි කියන වචනේ මේ සමාජය තේරුම් ගන්න බෑ. මිනිහා කුරුරි මිනිහෙක් කිව්ව පරිපණිහෙන් මිනිහ නැත්නම් හොඳයි හෝ නරකයි කියන එකකින් මිනිහෙක් තේරුම් ගන්න බෑ. ඊට වැඩිය සංකීර්ණයි අද මිනිස්සු. දෙන්නේ ඔක්කොම යටින්නේ ගේම් දෙන්නේ මේ සමාජේ. ඉතින් එතකොට ඒ සත්‍යය සහ ඒ සමාජය අඳුන ගන්න අපි මැජිකල් අප්‍රෝච් එකක් තියෙනවා. ඒකයි මම කියන්නේ මම පෞද්ගලිකව මේක ඕන කෙනෙක් මේකට විරුද්ධ වෙන්න පුළුවන්. මම කියන්නේ අද සමාජ භාවිතාව තේරුම් ගන්න පුළුවන් හොඳම ක්‍රමය මම හිතන්නේ මේ මැජික් රියලිසම් ඒක හරහා මිනිසාගේ තියෙන බහුමානික බව සහ අපිට අල්ලගන්න බැරි දේවල් මේක හරහා පැහැදිලි කරන්න පුළුවන් කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඔව් දැන් ඇත්තටම මේ අලිජෝ කාපෙන්ටිය වගේ ලේඛකයෝ ද කින්ඩම් ඔෆ් ද වර්ල්ඩ් කියන වගේ කෘති හරහා මතු කරපු මේ කතාව දැන් අද වෙනකොට ලෝකේ විවිධ ධාරාවන් පෝෂණය කරමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. සමන් කුමාර මහත්මයා දැන් අර මායා යථාර්ථවාදී කෘතියක තියෙන චරිත ලක්ෂණ මොන වගේද කියලා අඳුනා ගන්න අපිට පුංචි උදව්වක් කරනවා. දැන් චරිත ලක්ෂණ ගැන චරිත නිරූපණය කියන එක සාමාන්‍ය නවකතාවේ ප්‍රධාන එකක් කියලා උරලන්නේ ගන්නේ. මොකද කතාවක් නවකතාවක් අතර තියෙන වෙනස තමයි නවකතාවක චරිත නිරූපණය තියෙනවා කතාවක චරිත නිරූපණය නැහැ. හරි ඒ චරිත නිරූපණය කොටස් හැටියට තමයි ඊළඟට මානසික තත්ත්ව නිරූපණය මනෝවිද්‍යාත්මක ලක්ෂණ ඒවා ගේන්නේ. නමුත් සාමාන්‍යයෙන්
යුරෝපය තුළ ප්‍රංස ඇකඩමිය විසින් මේ නවකතාවක් කියන්නේ මොනවාද කියලා ඉවරලා නිර්ණය කළාට පස්සේ ඒ වට්ටෝරුව ඒ වට්ටෝරුව තමයි ලෝකෙම සාහිත්‍යය ඇතුලේ දැවැන්ත සාහිත්‍ය අධිරාජවාදයක් බවට පත් වුණේ. ඒක සිනමාවටත් එහෙමයි නාට්‍යයටත් එහෙමයි ඒකෙන් කැඩෙන්න කැරලි ගහන්නේ යුරෝපයම තමයි ඊළඟ නූතනවාදීන් ටික. මොකද අර මෙල්ල කරන්න බැරි වෙනත් ජීවන ශෛලීන් තිබිච්ච. පොස්ටගේ කතාව. ඔව්. කියන්නේ වෙනත් ආකාරවලට හිතන වෙනත් වයිබ්‍රේෂන්ස් ඇතුලේ අනුනාදයන් තිබිච්ච ජීවිත. නමුත් අර මධ්‍යම පාන්තික මහත්වරුන්ගේ ගෙවල ජීවිත කරනයට ඒක යුරෝපයේ පල්ලිය විසින් කරන්නේ. ඒක පැහැදිලිවම රෝමානු පල්ලිය විසින් තමයි යුරෝපය ඔය ශිෂ්ටකරණයට ලක් කරන්නේ. ඒ ශිෂ්ටකරණය ඊට පස්සේ පරිවාරයේ සියලු තැන්වල මේ යටත් විජිත අරවමවා මංකොල්ල කමින් යනවා. ඒක අනිවාර්යෙන්ම ඒ පල්ලිය විකාශනයම තමයි ධනවාදීය විකාශනය බවට පත් වෙන්නේ. ඒ ගෙනාපු සංකේතීය ශුද්ධ වූ පවුලේ ඉඳලා ඉවරලා ගෙනාපු එක අනිත් පැත්තෙන් ඒකට එරෙහිව එන මේ පුනරුද්ධයේ බුද්ධිවාදී නැගීම් කතිකාවන් එව්වත් නැවත අර හැබැයි දැන් ඒ සියල්ල තියෙද්දි අර ත්‍රිත්වය තියෙනවා. මේ විදිහට ගලාගෙන යන එක නැවත සාහිත්‍යයේ වට්ටෝරුවක් ප්‍රංස ඇකඩමිය හරහා එනවා. සාහිත්‍ය මූලධර්ම කියලා ඉවරලා විශ්වවිද්‍යාල වෙඳලා හැම තැනම උගන්වන්න නිසා මිනුම් දඩුව ඕවා. ඕක එකක් තමයි චරිත නිරූපණය කියලා කියන්නේ. මම හිතන්නේ චරිත නිරූපණය කියලා ඉවරලා මේ චරිත නිරූපණය ගත්තොත් නූතන හේතුඵලවාදී මනෝවිද්‍යාව දැන් වෙද්දී ඒක ඛණ්ඩනය කරන්නේ ඇත්තටම මේ හේතුඵලවාදී මනෝවිද්‍යාව මේ ව්‍යුහවාදී නැත්නම් ලකානියානු මනෝවිශ්ලේෂණය තුළින් පමණයි. නමුත් ඒක මේ නූතන මේ තුළ ඇතුළත් කරගන්නා දෙයක් නෑ. නමුත් දිගින් දිගටම චරිත නිරූපණය කියලා එක තිබුණේ හේතුව ඵලය හේතුවක් අනුව යම් කරනවා. එයාගේ යම් චරිත ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ චරිත ලක්ෂණ එයාට සුවිශේෂී යම් ඒවා තියෙනවා. සුවිශේෂී ඒවා තිබුණාට කොහොමද සමාජානුයෝජනය සිද්ධ වුණේ? හරි මෙයාට බලපාපු ඒවා කොහොමද? මෙයා ඇසුරු කරපු ඒවා කොහොමද? ඔන්න ඔහම එක්තරා විකාශනයක්. මේක මතු පිට යථාර්ථය. ඒක පැහැදිලි. මේක දෘශ්‍යමාන යථාර්ථය. දෘශ්‍යමානය කියන්නේ යථාර්ථය නෙවෙයි. හරි? දැන් එතකොට මේක අනුව තමයි සියලුම දේවල් මිනිහෙක් මිනිමරුවෙක් උනේ කොහොමද? සමහර මිනිමරුන් වලට හේතු නැහැ. මර්සෝ වෙඩි තියපු එකට හේතුවක් තියනවාද? එයා කියනවා ඉරයිලි හින්දා කියලා. දැන් ලංකාවේ හුඟක්ම අවසානයේ අපරාධ විද්‍යාවත් යන්නේ මේකම තමයි. අපරාධ විද්‍යාවත් ගෙනල්ලා ගැට ගහනවා හේතුවකට. මේ හදපු වට්ටෝරුව තුළ මේ මනුස්සයා මේ මිනිහ මරන්න හේතු වෙලා තියෙන මේ පුනරුත්ථාපනය කරන්න යන්නෙත් ඒකේ. මිනිස් ජීවිත හෝ සියල්ල එහෙම හේතු නෙමෙයි හේතුඵලවාදය කියන බටහිර ලෝක දෘෂ්ටි ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතියට සමස්ත ලෝකෙම නතු කරගත්තා. දැන් එතකොට චරිත නිරූපණය අනුව ලක්ෂණ රෝමව සියලුම දේවල් ගැට ගහන්නේ මේකට. මායාථාර්ථවාදය වෙනකොට ඒකෙන් ගත්ත උරුමයන් තියෙනවා. මායාථාර්ථවාදයේ යථාර්ථවාදයේ සම්පූර්ණයෙන් බැහැර කරලා එන ව්‍යාපෘතියක් නෙවෙයි. හරි මේ ජනකථා ටිකක් සහ මේ පැරණි මොන හරි ග්‍රන්ථවල තිබිච්ච ටිකක් නැවත මේ ප්‍රස්තාපිරුළු ලියනවා වගේ එහෙම ලියන එකක් නෙවෙයි මායාථාර්ථවාදය කියන. මායාථාර්ථවාදය යටත් විජිත හිමියාගෙන් ආපු උරුමය ඒ දාර්ශනික සාහිත්‍යික ඊළඟට කලාත්මක තාක්ෂණය පැත්තේ සාහිත්‍ය ආඛ්‍යානයේ උරුමය අතික්‍රමණය කරනවා. ඒ අතික්‍රමණය කරද්දී මූලික ගර්භාෂය හැටියට තියාගන්නේ තමන්ගේ සාමූහික විඥානයත් එක්ක ගිය පුරාකෘතීන් ජනවහර තමන්ගේ චින්තන ධාරාව ඒ තුලට අරකේ දේවල් පොඩි ප්ලග් එකක් ගහනවා. ඒක පොඩි ප්ලග් එකක්. ඉතින් ඒක සමහරලාට ප්ලග් එක ලොකුවට තියෙන්න පුළුවන් සමහරලා ඒක මොකද යථාර්ථවාදයට වඩාත් ආශක්ත කෙනෙක්. දැන් එව්වා වඩාත්ම මේ සමීප වෙනවා අර මේ හෙජමනික විශේෂයෙන් මේ කියන්නේ දැන් අපි අත්‍තරම ලංකාවේ ගත්තොත් සාහිත්‍ය විචාරය ඇතුළු සාහිත්‍ය ගැනම හෙජමනියක්. ඒක මුල් යුගයේදී 60 ගණන් වලදී අපිට දකින්න පුළුවන් 70 ගණන් වල මැදක් වෙනකනොත් යම් දෙයකට ලිබරල් සාහිත්‍ය කතිකාවක් හැටියට. සමාන ඔබතුමා විශ්වාස කරන්නේ මේ යථාර්ථවාදී සහ මායාථාර්ථවාදී මුහුවක්
පිළිබඳව එහෙම නැත්නම් ඔබ නෑ මම මේ වෙනකොට මගේ සාහිත්‍ය ජීවිතය තුළ නම් මම යථාර්ථවාදය සමග ගාවන්නේවත් කිසිදු අබමල් රේනුවකවත් එකක් මං සලකන්නේ නෑ කැනේ යථාර්ථවාදය කියලා වරලා කියන්නේ ඇත්තටම දැන් පාර යනකොට දැන් මම සමාජයේ නීති උල්ලංඝනය කරන්නේ නැහැ. ඒ නිසා මං කහිරෙන් පාර පනිනවා. මොකද මටත් හොඳයි, එයාටත් හොඳයි. හරි. හැබැයි වටේ හැතම ගානක් වාහනයක් නැති වුණත් මං ඒ කහිරෙන් පනිනවා. මං සාමාන්‍යයෙන් මං ඒ ඕඩර්ස් පිළිගන්නේ නැහැ. නමුත් මං ඒක අඩු ගානේ අපි දෙන්න අතර සම්මුතියක් තියෙනකොට අපි හැසිරෙන්නේ කොහොමද කියලා තියෙනවා. එන්නේ ඒ වගේ දෙයක්. හරි. මම යථාර්ථවාදයේ සියලුම උරුමයන් දකින්නේ එහෙම. යථාර්ථවාදී චින්තනය ඇතුළු. හරි. කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ මේ තනිකර මේ අතාර්කික චින්තනයක එකක් නෙවෙයි. ගැටලුව තියෙන්නේ සාහිත්‍යය තුළ නම් ඒක සයිමන්ගේ සමහර කෘතින් ඇතුළේ තියෙන දැන් මොහන් එහෙම ගත්තොත් මොහන් යථාර්ථවාදය සහ මායාව අතර ගාන්ට යා මේ බැලන්ස් එක ගහනවා. හරි. මොකද මොහන් මේ දන්නවා එළිය මොකක්ද. හරි. කොටිම ඒක එළිය කියලා වරලා කියන්නේ විශ්වවිද්‍යාලයේ විචාරය මේ සම්මානවල විතරක් නෙවෙයි. කොටින්ම මේ හේතුඵලවාදී චින්තනය අන්තිම අතාර්කික මේ මිත්‍යාමතික දේවල් පස්සේ තමන්ගේ ජීවිතේ දුවන අය තුල පවා ඒක පොඩි විනෝදයක් සහ උත්කර්ෂයක් හැටියට තිබුණාට හැමෝම හැසිරෙන්නේ හරියටම සුදු යටත් විජිත ස්වාමියා විසින් ශික්ෂණය කරපු ආකාරයට තමයි ඒ විදිහටම තමයි හිතන්නේ. ඒකේ මේක නැති වුණොත් හරියට අර ඉංග්‍රීසි වෙදකම වගේ තමයි. අනිවාර්යෙන් ඉංග්‍රීසි වෙදකම් කරලා බැරි වුණාමනේ අනිත් ඒවාට විකල්ප එව්වට යන්නේ. කියනවා ඒක මෙහෙමයි අද්දුටුවයි අරවා මේවා. හැබැයි එතෙන්ට ගෙනියන්නේ නැහැ මුලින්ම ඉස්පිරිතාලේ ගෙනියනවා. හරි ගොඩ දාන්න බැරි නම් සහ පසු ප්‍රතිකාර වලට තමයි මේවා කරන්නේ. කියන්නේ ලංකාවේ මිනිස්සු කොයිතරම් මේ දේව විශ්වාස අරවම පස්සේ ගියත් ඒ ටික කරන්න බැරි යථාර්ථයේ තියෙන හිඩැස මේ යථාර්ථවත් විදිහට වැඩ කරලා යථාර්ථමය චින්තනයෙන් ඒකේ ප්‍රශ්නයක් තියෙන තැන තමයි අරක කරන්නේ. දැන් හැමෝම පිළිගන්නවනේ මිනි මරණ එක හොඳ නැහැ. ස්ත්‍රී දූෂණය කරන එක හොඳ නැහැ. මේ ධනේශ්වර රෝමානු කතෝලික නීතියේ සියලු දේවල් පාරේ ඉන්න අන්තිම පාදයේ ඉඳලා පිළිගන්නවා. හරි. ඒකට ඇඳන් යන්න ඕනේ ඇඳුමේ ඉඳලා දන්නවා සුදු අඳින්න ඕනේ මේ විදිහට මෙහෙම හැසිරෙන්න ඕනේ. සාමාන්‍ය අන්තිම පාදඩේෝ තමයි පොලිසියක් වගේ තැනකට ගියොත් ඉතාලම හොඳටම කෝඩ් එක රකලා වෙන්නේ ඒකට පොලිසියක් අඳිනවා. හරි. මෙන්න මේ වගේ එකක් තමයි යථාර්ථවාදී. ලංකාව වගේ රටකට යථාර්ථවාදය කියන එක සත පහකට අදාළ නැහැ කියලා මම විශ්වාස කරනවා. දැන් මේ සංවාදය දැන් රණවීර මහත්මයා මේ යථාර්ථවාදී අපිට මුළුමනින්ම බැහැර කළ සාහිත්‍යයක් පවත්වන්න පුළුවන්ද? එහෙම මේ දැන් අධ්‍යයථාර්ථවාදය වෙන්න පුළුවන්, මායාථාර්ථවාදය වෙන්න පුළුවන්. ඒ මත පවතින්නට පුළුවන්ද දැන් මේ සමන්ගේ විග්‍රහයට? මගේ නම් මේ සම්බන්ධයෙන් සමන් කීව කාරණා පිළිබඳව මගේ තර්කයක් නැහැ. නමුත් මම කියන්නේ නැවත වරක් යථාව කියලා කියන එක රියැලිටි කියලා කියන මම මුලින්ම කිව්වා වගේ මේ රියැලිටි කියලා කියන එක ග්‍රහණය කර ගැනීමට ගන්නා උපක්‍රමික මාර්ගයක් තමයි මේ මැජික් රියලිසම් කියලා කියන්නේ. ඒතකොට ඒ නිසා කතුලේ තියෙන යථාව. එතකොට ඒ නිසා මම හිතනවා අර 20 වෙනි සියවසේ මුල භාගයේදී අර උඩින් අත ගාපු අර ඒ යථාර්ථය නෙමෙයි අර අපි දකින ද්‍රව්‍යයන් අර මං කිව්ව ආනුභාවික දේවල් ඒ විදිහට ඉදිරිපත් කරපු ඒ යථාර්ථය මම හිතනවා මතු පිට යථාර්ථය කියලා. නමුත් අභ්‍යන්තරික යථාර්ථය ග්‍රහණය කර ගැනීමට මේ කියන උපක්‍රමය වඩා ගැලපෙනවා. ඒක තමයි මගේ මතය. එතකොට මේක ප්‍රවේශයක් පමණයි. එහෙත් රියැලිටි කියලා කියන එක රියැලිටිමයි කොතන වුණා. අන්න ඒකයි මගේ නම් අදහස. දැන් මායාථාර්ථවාදය ඔස්සේ අපි විවිධ දැනුම් කලාප වලට පිවිසෙනවා කියලා කියන්නේ මහන් දැන් ඔය මේ විවිධ උපමාවන් යොදා ගැනීමක් වගේ දැන් ඔබ කියන දැන් අපි මේ මතු කරමින් යන තැනේදී මේ අපිට ගිහිල්ලා නතර වෙලා එතනින් එහාට
එක්ස්ටෙන්ෂන් එකක් ගන්න දිගුවක් ගන්න ඕන නම් මා යථාර්ථවාදයට යනවා. එතකොට මේ අපි දැන් යම් කතාවල උපමා ලබා ගන්න දැන් ඔබේ සමහර කතාවල ඔබ උදව් කරගන්නවා විවිධ සිද්ධි. ඒ සිද්ධි සමහරලාවට යථාර්ථය ඉක්මවල ගිහිල්ලා කිරි ගංගා ගලන එහෙම යථාර්ථ කියන්නේ සෝ කෝල්ඩ් යථාර්ථ. ඔව් එතකොට එතනද දැන් මේ මා යථාර්ථවාදයේ පවතින්න ඕන. දැන් මේ සංවාදයේ මම මේ ඒ පෙළේමයි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඔව් දැන් වජිර දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මායා යථාර්ථවාදයයි යථාර්ථවාදයයි ෆැන්ටසියයි කියන වචන තුන පොඩ්ඩක් ගමුකෝ අපි. මායා යථාර්ථවාදයේ තියෙන මේ මැද. යථාර්ථය කියන්නේ එකාන්තයක්, රියල් එක. ෆැන්ටසි කියන්නේ තව අන්තයක්. එතකොට ඒ දෙකේ මැද තමයි මේ මැජික් රියලිසම් කියන එක තියෙන්නේ. හරිද? දැන් මේ රණවීර මහත්මයා මීට මොහොතකට කිව්වා වගේ යලිත් එක මම යලිත් මතක් කරොත් එහෙම මේ මායාථාර්ථවාදයෙන් කරන්නේ මේ රියැලිටි එකේ තියෙන බැරෑරුම්කම සහ රියැලිටි එකේ තියෙන යථාරූපී බව. සැබෑ తত্ত্বය තව අවධාරණය කිරීමක් තමයි මේ මැජිකල් රියලිසම් කරන්නේ. නමුත් ඕකත් එක්ක ෆැන්ටසි එක කියන්නේ සම්පූර්ණයෙන්ම හුදුම මවාපෑම. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අදාළම නැති ෆැන්ටසි එකක මං හිතන්නේ කියන එකෙන් අපිට යථාව තේරුම් ගන්න බෑ. ෆැන්ටසි එකටම ගියොත් එහෙම කියලා. නමුත් දැන් සමන් පැහැදිලි කරපු විදිහට දැන් යථාව කියන්නේ පල්ලිය හරහා ආපු ප්‍රවණතාවයක් කරහා ඊට පස්සේ යුරෝපයේ තුල සමාජගත වෙලා ඒක ස්ථාවර කරගෙන ඊට පස්සේ මේ ධනේශ්වර ලෝකයේ තුලින් වගා කරපු එකක් නේ. මම කියන්නේ වර්තමාන ලිබරල් ධනවාදය ඇතුලේ මේක වෙනස් වෙලා තියෙනවා මේ ඇජෙන්ඩා එක. මොකද්ද? වර්තමාන ලිබරල් ධනේශ්වරවාදයේ විසින් සම්පූර්ණයෙන්ම ફોකස් කරන්නේ මිනිසාගේ යථාර්ථවාදයට මිනිසාගේ සම්පූර්ණ ෆැන්ටසි එකට තමයි ફોකස් කරලා තියෙන්නේ. හරිද? මගේ පෞද්ගලික අදහස. මේ සමාන විරුද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ මැජික් රියලිසම් නෙමෙයි. හොඳයි මැජිකල් රියලිසම් නෙමෙයි. මායාථාර්ථවාදී නෙමෙයි. ඒක සම්පූර්ණ ෆැන්ටසි එකට යන්නේ. දැන් මම උදාහරණයක් ගන්නම්කෝ. ෆෝන් එක ගන්නකෝ අපේ ස්මාර්ට් ෆෝන් එක කියලා කියන්නේ. හරිද? දැන් මේ ස්මාර්ට් ෆෝන් එකෙන් අපේ තියෙන සියලුම කන්දොස් කිරියාවල් ප්‍රශ්න හැලහැප්පීම් මලයිලව් ඔක්කොම අමතක කරලා අපි වෙනම ලෝකයකට යනවනේ. ඔකේ WhatsApp Viber හරහා මේ Facebook හරහා ගියාට පස්සේ අපේ ලෝකෙ කෙලින්ම ෆැන්ටසියක් වෙන්නේ. කෙලින්ම ෆැන්ටසියක් වෙන්නේ. කරන්න යන වැඩේ අමතක වෙනවා. ඒකට ගියාට පස්සේ සම්පූර්ණ වෙනම ලෝකයක්. මම කියන්නේ දැන් අපේ රියල් ලෝකේ බවට පත් වෙලා තියෙන මේ ෆැන්ටසි එකෙන් හදපු මේ ස්මාර්ට් ෆෝන් එක. මේ අපි මේ කතා කරන රියල් එක දැන් අපේ මේක දැන් වෙන එකක් වෙලා. හරිද? දැන් මම කියන්නේ නූතන රිබරල් ධනවාදයේ විසින් මේ ෆැන්ටසි එක රියල් කරලා තියෙනවා. මේ ෆැන්ටසි එක රියල් කරලා තියෙනවා. දැන් ඒකට මිනිස්සු අහුවෙලා තියෙනවා. ඔයා පුළුවන් නම් ගිහලා අද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ලෝකේ දැනට වැඩිම ආදායම් ලැබපු චිත්‍රපටි 20 අරගෙන බැලුවොත් ඒ චිත්‍රපටි 20න් 80%ක්ම මුලින්ම තියෙන ඇවට තියෙනවා, ඊළඟට ෆ්‍රෝසන් වගේ චිත්‍රපටි තියෙනවා, ඊළඟට හැරි පොටර් තියෙනවා, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් තියෙනවා. මේ වගේ මට ගන්නවා කියලා මේ හැම එකම ෆැන්ටසි චිත්‍රපටි. හැම එකම අතිශය ෆැන්ටසි චිත්‍රපටි. මොකද මිනිස්සුන්ගේ දැන් මනස සකස් වෙලා තියෙන එතෙන්ට. ඒ කියන්නේ දැන් අපේ රටේ සම්පූර්ණ ෆැන්ටසිය තියෙනවා. අපේ රටේ තාම මේ ජරා ජීර්ණ යථාර්ථය තුළ තියෙන වගේම ඊට එහා සම්පූර්ණ ෆැන්ටසි ලෝකයක ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. දැන් ෆෝන් එක කියන එකට මම අර කිව්වා වගේ හොඳම උදාහරණයක්. ඉතින් මෙන්න මේ අන්ත දෙක අතර තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. මායා යථාර්ථවාදී කියලා මේ මැජිකල් ඇප්‍රෝච් එකක් කරහා, මැජිකල් ප්‍රවේශයක් කරහා, ඉන්ද්‍රජාලික ප්‍රවේශයක් කරහා මේ යථාර්ථය තේරුම් ගැනීම. ඒකයි මේකේ වැදගත්කම. ඒකෙන් අපි ෆැන්ටසි එක හිතට හිර වෙලා හිටියොත් එහෙම සම්පූර්ණ අපිට යථාර්ථය තේරුම් ගන්න බෑ. මේ ඇත්ත මොකක්ද කියන එක තේරුම් ගන්න බෑ. මායාථාර්ථවාදී ලේඛකයෝ කරන්නේ ඒ නිර්මාණ වලින් කරන්නේ මේ ඇත්ත අපි ජීවත් වෙන පොළව තේරුම් ගැනීම. එහෙම නැතුව දැන් උදාහරණයක් ගන්නකො දැන් රටේ අතිශය ප්‍රශ්න තියෙන වෙලාවක මොකද්ද ආණ්ඩුව වුණත් සියලු දෙනා කල්පනා කරලා තියෙන්නේ LPL එක ගහනවා. ඉතින් ඔක්කොම මිනිස්සුන්ට ඒ ෆැන්ටසි එකට ගියාට පස්සේ ඔක්කොම ප්‍රශ්න නැත. රටේ තියෙන ප්‍රශ්නද, කණ්ඩ බොන්න නැති ප්‍රශ්නද, කොරෝනාද, කොවිඩ්ද ඔක්කොම සියලු ප්‍රශ්න මත LPL එක ලියලා ටීවී එක ඉස්සරහගෙන ඕක බලාගෙන ඉතර දැන් කොයිද කවුද දිනන්නේ දඹුල්ලද, ජෙෆ්නද, ගාල්ලද කියලා ඕක ප්‍රශ්න කරන්නේ. ඒ ෆැන්ටසි එකේ ඉන්නේ. ඒක තමයි නූතන ලිබරල්වාදී ධනවාදයේ විසින් මේ හදලා තියෙන ෆැන්ටසි එක. රියල් එක අමතක කරනවා. හරිද? දැන් ලෝකයේ වර්ධනය වෙන හොඳම ප්‍රවණතාවය ඕක තමයි. ඒක හරහා තමයි දැන් ඕක වර්ධනය කරගෙන යන්නේ. අපි දැන් ඒකට අහු වෙලා. අපි දැන් රියල් එකෙත් නෑ,
රියල් එකෙත් නෑ මේ රියල් එක අඳුන ගන්න බැරි තරමට දැන් ෆැන්ටසියට කොටවල සමහර තැන්වල. නමුත් අපි නිර්මාණ ඇතුලේ මේ ෆැන්ටසි එකෙන් මේ යථාර්ථවාදය කතා කරන එක තේරුම් ගන්න බැරි මොනවාද මේ ලියන්නේ කියලා මේ අතරමං වෙලා ඉන්නවා. ඉතින් මම කියන්නේ මේ ලෝක දෙක අතර අතරමනේ ෆැන්ටසි එකෙන් සම්පූර්ණම මේ ෆැන්ටසිමය ලෝකයකට යන්නෙත් නැතුව යථාර්ථවාදයේ මේ කලබගෑනේ තියෙන මේ හොද මඩේ දාන යථාර්ථවාදී ඉන්නෙත් නැතුව මේ දෙකේ මොහොවක් ඇතුලේ කියන්නේ මේ මැජිකල් රියලිසම් කියන එකයි. ඒක වචන මම අර පැහැදිලි කලින් පැහැදිලි මැජික් රියලිසම්. හරි. එතකොට ඒක යථාර්ථය තමයි කතා කරන්නේ මේ ඉන්ද්‍රජාලික බව හරහා. ඒකෙන් අපේ ලෝකය මීට වඩා තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මට මෙතෙන් මතක් වුණා ඇත්ත වශයෙන්ම මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා බැරිද කියන මම දන්නේ. බොහෝ ඉස්සර 1800 ගණන් වල කෝල්රිජ් කියලා කියන විචාරකයා කිව්වා පරිකල්පන දෙකක් තියෙනවා. ප්‍රාථමික පරිකල්පනයේ ද්විතීයික පරිකල්පනය. මේ දෙකටම අහු නොවන ෆැන්සි කියලා ගත්තා. ඕක ෆැන්ටසි නෙමෙයි කිව්වේ. ඕකේ ෆැන්සි කියලා. එතකොට ප්‍රාථමික පරිකල්පනය කියලා කියන්නේ අපි කිසියම් ද්‍රව්‍යයක් කිසියම් වස්තුවක් ලෝකෙ දිහා බලලා අපිට ලැබෙන ඒ කියන්නේ සකස් නොවුණු ප්‍රතිචාරය. ඒ පරිකල්පනය. ඒක ප්‍රාථමික පරිකල්පනය. ඒ ද්විතීයික පරිකල්පනය කියලා කියන්නේ අපි ඒක සකස් කරනවා. ඒක හදනවා. ඒකට දේවල් එකතු කරනවා. වර්ධනය කරනවා. ඒවා ඒක තව පොහොසත් කරනවා. අන්න ඒක තමයි ද්විතීයික පරිකල්පනය. කවියා කරන්නේ ඒක කියලා ඕක කිව්වේ. ඊළඟට වැදගත්ම කාරණේ තමයි ඕක කිව්වා ඊට මේ ඔක්කොටම අමතරව ෆැන්සි කියලා එකක් තියෙනවා. ඒ ෆැන්සි කියලා ඕකේ ෆැන්සි ෆැන්ටසි නෙමෙයි. ෆැන්සි කියලා කියන එක ඒ මොකවත් නැහැ. අත්ත වශයෙන්ම අර විදිහේ ප්‍රතිචාරයක් වෙන්නේ නැහැ. ප්‍රතිකාර වෙන්නේ ඒක ඔහේ යනවා. ඒ කියන්නේ ඒකට පදනමක් නැහැ. ඒ අරවාගේ පදනමක් අරුමෝසමක් වයික. එතකොට ඇත්ත වශයෙන්ම අපි මේ කතා කරන්නේ දැන් අරන් කියන අරුමෝසමද ඒකද මේ අපි මේ ගේන්නේ මෙතෙන්දී ෆැන්ටසිය කියලා මේ මායාතාවතවාදයට. ඇත්ත වශයෙන්ම මේක හරි මට දැනුම එක මතක් වුණේ ඇත්ත වශයෙන්ම. අද ලිවිසරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරන්නේ මායා යථාර්ථවාදය පිළිබඳව. මේ සාහිත්‍ය විචාරයේදී සාහිත්‍ය සංഭാෂණවලදී ඊටාම ගැඹුරු ඉමකට යන සංවාදයක්. නමුත් අපිට පුළුවන්කම ලැබුණා මේ තනින් කොනින් මතු කරගෙන මේ මායාතාර්ථවාදය පිළිබඳව අදහසක් මතු කරගන්න. එය නොදන්නාම කෙනෙකුට උනත් මේ සාකච්ඡාව ඊටාම පරිස්සමෙන් ඇහුවොත් මායාතාර්ථවාදය ස්පර්ශ වූ කලාප මොනවාද? ඒ ස්පර්ශයන්ගේ ස්වභාවයන් මොනවාද? ලේඛකයන් කවුද? මේ ආදී වූ තොරතුරු දැනගන්න පුළුවන්කම ලැබුණා. දැන් අපි මේ ලේඛක දුරාවලියක් කිව්වා. දැන් ලංකාවේ නම් වඩාත්ම ජනප්‍රිය ගාෂියා මාකේස් ලියපු 100 Years of Solitude කියන කෘතිය සාගර විජේසිංහ මහත්මයා හුදකලාවේ 100ක් වසරක් විදියට සිංහලට නගලා තිබෙනවා. ඒතර Live in the Time of Cholera කියන කෘතිය ගාෂියා මාකේස්ගේ කොලරා කාලේ ආලේ කියලා ගාමිණී වියන්ගොඩ මහත්මයා සිංහලට නගලා තියෙනවා. දැන් මේ කෘති දෙක තමයි ගොඩාක් වෙලාවට මේ මායාතාර්ථවාදය පිළිබඳව කතා කරනකොට මතුවන කෘතීන් බවට පත්වන්නේ. දැන් අපිට අවසානයක් හොයාගන්න ඕන මේ මායා යථාර්ථවාදය අපි අධ්‍යයනය කරන්න ඕන විෂයක් බවට පත් වෙන්නේ. එහෙම විෂය කලාපයක් බවට පත්වන්නේ ඇයි කියන කාරණයෙන් මම කැමතියි ඔබෙන් අවසානයක් හොයාගන්න. මම හිතන්නේ එහෙම ඇයි කියලා අපිට නියම කරන්න බෑ. සාහිත්‍ය ප්‍රවණතා හෝ ඒවා තමන්ගේ ඇතුළතින්ම එකක් ඒ කෙරේ ඒ තමන්ගේ ඇතුළේ තියෙන යම්කිසි වයිබ්‍රේෂන් එකක් ඒකත් එක්ක තමයි එන්නේ. අපි මේ කියන්නේ මම හිතන්නේ අධ්‍යයනය කළ යුතුයි කියලා මේවා කරනවා කියන්නේ තවත් යථාර්ථවාදය විසින් අපි මත පැටවුවා වගේම තව ව්‍යාපෘතියක් තමයි. දැන් උදාහරණයක් හැටියට දැන් ගම්පෙරළිය ගත්තොත් ලංකාවේ මම හිතන්නේ වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන පොත වෙන්නේ නැති. මොකද ඒක පාසල් වලට නිර්දේශ කරනවා. හැබැයි කිසි කෙනෙක් කියවන්නේ මේක තමයි ඛේදවාචකේ. කියන්නේ එව්වත් අර දැන් උම්මග ජාතකයේ වගේ උම්මග ජාතකයේ ඇත්තට ඒ පාඩමට අවශ්‍ය ටික ඒ වෙලේ මිසක් හරිලවත් බලන්නේ නැත. ඒ தත්වයටම පත් වෙනවා කියලා මම හිතන්නේ. ඒකත් තව හෙජමනියක් බවට පත් වෙනවා විශේෂයෙන් වෙලා. එතෙන්දී මායාතාර්ථවාදය අපිට නිර්දේශ කරන්න බෑ.
හරි ඒවා තමන්ගේ ලෝක දැක්මත් එක්ක සහ තමන්ගේ ජීවිතය තුළින් එන ආත්මීය යථාර්ථයක් එක්ක එන්නේ. විශේෂයෙන්ම මායා යථාර්ථවාදය විසින් ග්‍රහණය කරගන්නේ මේ වාස්තවික යථාර්ථය නෙවෙයි. මිනිසාගේ ආත්මීය යථාර්ථය. ඒ ආත්මීය යථාර්ථයේ පුද්ගල යථාර්ථය විතරයි පුද්ගල මානසික යථාර්ථය විතරයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව මත පදනම් වෙච්ච අධ්‍යථාර්ථවාදය තුළ ෆ්‍රාන්ස් කෆ්කා වැනි ලේඛකයන් නියෝජනය කරපු ලංකාවේ අජිත් තිලකසේන සහ සයිමන් නවගත්තගේ මුල් කෙටි කතා තුළ මේ නියෝජනය වුණු ඒ අධ්‍යථාර්ථවාදය තුළ ග්‍රහණය වුණේ. නමුත් ඒ ආත්මීය යථාර්ථයේම දිගුවක් විදිහට ඒක සාමූහික යථාර්ථයක් සාමූහික අවිඥානයක් සමග බද්ධ වෙච්ච තැනකට ආවේ මායා යථාර්ථවාදය විසින්. එතෙන්දී ඇත්තටම නූතනවාදී කලාවේ මූලික දේ තමයි යථාර්ථවාදී සම්භාව්‍යවාදී කලාවට එරෙහිව කලාව ආත්මීය යථාර්ථයක් ග්‍රහණය කරගන්නවායි කියන එක. ඒ නිසා තමයි මේ නූතනවාදී කලාවේ හැම එකම ප්‍රකාශනවාදී විදිහට ප්‍රපංචයක් හැටියට තමන් එළියේ පවතින ලෝකයේ ප්‍රපංචය කිව්වහම මමත් ඇතුළත්. නමුත් යථාර්ථවාදය තුල මම ඇතුළත් නැහැ ඒක. ඒක ප්‍රපංචයක් නෙවෙයි ඒක බාහිරව පවතින කාටීසියානු යථාර්ථයක්. ඒක බාහිරව අපිට මේ නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි හිතියත් නැතත් ඒ යථාර්ථය පවතිනවා. නමුත් මිනිසාගේ යථාර්ථය එහෙම පවතිනවා කියන්නේ එළියේ තියෙන ද්‍රව්‍යමය දේවල් පවතිනවා වාස්තවික දේවල්. නමුත් මිනිසාගේ යථාර්ථය කියන්නේ සමාජයක් හැටියට හෝ මිනිස්සෙක් හැටියට පුද්ගලයන් හැටියට මිනිසා සම්බන්ධ දෙයක් ඒක මේ එහෙම තාප්පකින් වෙන් කරපු දෙයක් නෙමෙයි. දැන් මේකම නූතන විද්‍යාව විසින් විශේෂයෙන් මේ හයිසන්බර්ග් වැනි විද්‍යාඥයන් පරමාණු පිළිබඳව ක්වොන්ටම් විද්‍යාව පිළිබඳව කරපු මත තුලත් එන්නේ මේක අපෙන් බාහිර නිරීක්ෂණය කළ හැකි යථාර්ථයක් නැත. අපිත් ඇතුළත්. දැන් මේකම නලින්ද සිල්වා ප්‍රමුඛ ජාතික චින්තනවාදීන් විසින් නූතන මේ විද්‍යාවේ මේ දේවල් ගේනවා. ඒක වෙන කතන්දරයක්. නමුත් ඒ මතය පැහැදිලිවම මේ කලාව සම්බන්ධයෙන් වළංගුයි. අපිට වාස්තවික යථාර්ථයන් කලාව තුළ ග්‍රහණය කරගන්නට බැරිය. හරි ඒකට උත්සාහ කළා. ඉතින් උත්සාහ කළා හැමදාම මොකද ඒ වාස්තවික යථාර්ථය අපි ග්‍රහණය කරන වෙනස් වෙනවනේ. ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේම අපගේ ක්‍රියාකාරීත්වය නිසා. හරි එතකොට අපි කලින් තියාගෙන තිබිච්ච ප්‍රොටෝකෝල් වලින් මේ ග්‍රහණය කරව අපේ ක්‍රියාකාරීත්වයෙන් හින්දාම වෙනස් වෙලා. මේක අහුවෙන්නේ නැහැ. It's a flux නේ. ඔව්. මේ හෙරක්ලියස් වගේ මේ ගඟ ගැන කියපු එක. හරි කියන්නේ ගඟක් මෙහෙම තියෙන්නේ නැහැ. ඒක මට බහින්න මම ඉන්නෙත් නැහැ. මමත් වෙනස් වෙලා ගඟත් වෙනස්. දැන් මේක තමයි ඇත්තනම මායාථාර්ථවාදය විසින් ග්‍රහණය කරන යථාර්ථය. ඒක ගන්න උත්සාහ කරන්නේ. ඒක එමිල් සෝලා හරි ටෝල්ස්ටෝයි හරි හෙන්රි කිබ්සන් හරිගේ කාලේ නැත්නම් ගුස්ටාව් ෆ්ලෝබියා හා ඒගොල්ලන්ට පදනම් වෙච්ච විචාරකයෝ විසින් මේවා කරපු මේ තියෙන සදාතනික මානුෂික සමාජයේ යථාර්ථය කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාතනික එකක් හැටියට තිබුණා. හරි. ඒක වර්ධනය වෙනවා වෙලා දැන් මේ කියන යථාර්ථය එහෙම එකක් නෙමෙයි. ඒකට හේතුඵලවාදී නියාමයක් නැහැ මේ ආත්මීය යථාර්ථය හෝ සමාජීය යථාර්ථය වෙනස් වෙන්න. කොරෝනා වලින් වෙන එක. මහාමාරය වල කැමු ග්‍රහණය කරගපු. මේක දැන් ඇත්තටම මේ විද්‍යාව පවා මේ මායා යථාර්ථය බවට පත් වෙලානේ දැන් මේ වගේ එකක් අමුවේ. ඉතින් ගේන විසඳුම් අරවාම නොයෙකුත් දේවල් ගත්තාම අන්තිමට විශාල මේ කුමන්ත්‍රණ න්‍යායන් කන්ස්පයිරසි තියරිස් ගොඩාක් ඇවිල්ලා කියන්නේ දැන් විශේෂයෙන් කොරෝනා වගේ විස බීජයක හැසිරීම ගත්තොත් ඉතාම මායා යථාර්ථවාදී. ඒක කිසිසේත්ම බටහිර විද්‍යාවේ මේ නියමයන්ට අහු වෙන්නේ නැහැ. මොකද ඒක ඉම්ප්‍රූව් වෙන එකක්. ඒක අතෙන්ට වෙනස් මෙතෙන්ට වෙනස් දැන් මේව කළා මේකට බේත හදනකොට ඒක වෙනස් එකක් කළා. හරි හිතන්නේ නැති තැන්වල වැඩ කරනවා ඒක. මුලින් කිව්වා වතුර වැඩ කරන්නේ නැහැ මේ වාතය නැහැ ඊළඟට අහවල් සත්තුන්ගෙන් එනවා. දැන් මේ වගේ මම හිතන්නේ මේ
මායථාර්ථවාදයට හොඳ ප්‍රවේශයක් මම හිතන්නේ කොරෝනත් ඒ නිසා ඒක මායථාර්ථවාදයට ආශිර්වාදයක් ආවා වගේ මට හිතෙන්නේ අර කැමු මහාමාරිය ලිව්වා වගේ. හොඳයි. දැන් ඇත්තටම මේ අපිට පිළිගත හැකි සත්‍ය පිළිගත නොහැකි සත්‍ය මේ සියල්ලක්ම ඊටාම පරිස්සමට කතා කරන්න කතාකරුවා උත්සාහ කරනවා. දැන් ගුවනේ පාවෙන බලය වෙන්නට පුළුවන්, අස්තිර බව, සමහර වෙලාවට දැන් පරචිත්ත විඥානනය වගේ විශේෂික කාරණාවක් මේ දවස්වල යථාර්ථය නොවෙන්න පුළුවන්. නමුත් පෙර එය යථාර්ථය. එතකොට අධිමානසික ශක්තිය කියන එක දුරස්ත පාලකය ගැන මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 150කට විතර කලින් ලිව්වනම් ඒක මැජික් එකක් වෙන්න පුළුවන්. නමුත් අද ඒක යථාර්ථය වෙලා තිනවා, ඇත්ත වෙලා තිනවා. මේ වගේ මේ සංකල්පීය ලෝකවල සැරිසරන්න පාඨකයා උනන්දු කරන්න ඔබට ආරාධනාවක් කරනවා අපි අවසානයක් හොයාගන්න. ඔව් ඇත්ත වශයෙන්ම අපි කියනවා දැන් කිව්වා වගේ මේ කියන වෙනසත් සමග වෙනස් වීම විචල්්‍ය වීම විචල්්‍යයත් සමග අපි අත් වශයෙන් කෙසේද යථාර්ථය යථාව ග්‍රහණය කරන්නේ. ඉතින් ඒ නිසා අපිට මේකට විධික්‍රම හොයා ගන්නට ඕන. අපිට මෙහෙම කියලා ඉවරලා අපිට කිසි දෙයක් නොකර අතපොරවගෙන ඉන්නත් බෑ. අපි දැන් මිනිසා කියලා කියන පුද්ගලයා නැත්නම් මිනිසා කියලා කියන ජීවියා එදා සිට පරිණාමවාදයත් එකක් ගත්තාම අපිට පේනවා මේ කියන මේ අල්ලන්න බැරි අයි කියලා කියන වෙනස් වෙනවයි කියලා කියන මේ දේ අපි කොහොම හරි ග්‍රහණය කර ගැනීමට විධික්‍රම උපක්‍රම හොයනවා. ඒක නිකර ඉන්නේ නැහැ. දැන් අපි හිතමු සාපේක්ෂතාවාදයෙන් නිව්ටන් කිව්ව නිව්ටන් කිව්ව ලෝක විග්‍රහය සාපේක්ෂතාවාදයෙන් අයින්ස්ටයින් වෙනස් කරාට පස්සේ ඊට පස්සේ ක්වොන්ටම් තියරි එක ගෙනල්ලා ඊට පස්සේ ඒක අපි ලෝකයේ විග්‍රහ කිරීමට තේරුම් ගන්නට උත්සාහ කරනවා. දැන් මේ විද්‍යාව පැත්තෙන්. නමුත් අපි සාහිත්‍ය පැත්තෙන් ගත්තත් මේ කියලා කියන ප්‍රයත්නය අපි දරනවා. දැරිය යුතුයි. එහෙම නොකර අපි අතපය පොරවන ඉඳීම නෙමෙයි කළ යුත්තේ. ඒ නිසා මේ අඩුපාඩු වෙනස් වීම අඩුපාඩුව සියද්දි පවා අපි මේක කළ යුතුයි. මම කියන්නේ අන්න ඒක තමයි අපේ යුතුයකම ලේඛකයාගේ යුතුයකම. අපි ලේඛකයා පැත්තෙන් කතා කරන්නේ. ලේඛකයාගේ පැත්තෙන් කලාකරුවාගේ පැත්තෙන් අපි ඒක කළ යුතුයි. ඉතින් මගේ නම් නිගමනේ ඒකයි. හොඳයි. දැන් යම් අයෙකුට Taman මායාවක හිර වෙලා ඇද්දයි සමහරලාට මහන් දැනෙන්න පටන් ගන්නවා. දැන් අර ඔබ කිව්වනේ මේ වෙලාවේ අපි ඉන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි ඒක සැබෑවක්ද කියලා හිතනකොට ඒක සැබෑවක් කියලා තේරෙනවා වගේම ඒක සැබෑවක් නෑ කියලාත් තේරෙන්න පටන් ගන්නවා. මේ මායාවට අහු වෙලා. එච්චරටම අහු වෙලා. එතකොට දැන් මේක අස්වාභාවිකයි කියලා අපිට බැහැර කරන්න පුළුවන්ද? එහෙමත් බෑ. දැන් කෙනෙකුට මේ මනුෂ්‍ය ජීවිතවල අර දිවා සිහිනමය සිතුවිලි තත්ත්වයක් කියලා හිතන්න පුළුවන්ද? මේ ප්‍රතිකාර කළ නොහැකි දැන් කොරෝනා වගේ ප්‍රතිකාර කළ නොහැකි අමතක වීමක් කරන්න පුළුවන්ද? මේ හැම එකක්ම මායාවත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබ අත්දැකීමෙන්ම ප්‍රතිචාර ලබන කෙනෙක්. රටේ මිනිස්සු ඒට දක්වන ප්‍රතිචාර ඔබේ ගාව තියෙනවා. ඉතින් ඒවත් එක්කම මේ කලා ප්‍රවර්ගය පිළිබඳව අපිට කතා බහට අවසානයක් හොයලා දෙන්න ඔබට ආරාධනා කරනවා. වජිර මේ අර මෑතක අලෙවි වෙච්ච මේ අතිශය ජනප්‍රිය ලෙස අලෙවි වෙච්ච පොතක් තියෙනවා. යුවල් නොවා හරාරි කියලා ඉතිහාසඥයෙක් ඉන්නවා. ඔහු සේපියන්ස් කියලා පොතක් ලිව්වා. ඒ කියන්නේ මිනිසාගේ වසර බිලියන ගානක සම්භවය අද දක්වා වර්ධනය වුණේ කොහොමද? විකාශනය වුණේ කොහොමද? සේපියන්ස් කියන සත්වයා විකාශනය වුණේ කොහොමද? මේකේ මේ හරි ලස්සනට මේ යුවල් නොවා හරාරි පැහැදිලි කරනවා. මිනිසා කියන්නේ තවමත් මේ අද ඉන්න සේපියන්ස් කියන සත්වයා මේ අද මේ මොහොතේ මේ ඉන්න අපි ඔක්කොම අර හිටපු වඳුරාගේ සිට පැවතින නැත්තම් අපි හිතමු ඒ ජාන මූලිකත්වය අරගෙන වනචාරී යුගයේ සිට දඩයම් යුගයේ සිට මේ වර්ධනය වෙච්ච විකාශන ක්‍රම විකාශනය වෙච්ච මිනිසා තමයි තාමත් ඉන්නේ කියලා. ඒ ජාන තවමත් අපේ තුල තියෙනවා කියලා. ඒ කියන්නේ මේ අපි ඉන්න සීළු දෙනා තුලම අර හිටපු දඩයම් යුගයේ මිනිසාගේ ජාන තියෙනවා. වනචාරී යුගයේ හිටපු මිනිසාගේ ජාන තියෙනවා. අපිට වැඩිය හිටපු මේ සේපියන් සත්වයාගේ මූලිකත්වම අවදි වන වඳුරා හෝ චිම්පන්සියා හෝ නැත්තම් නියන්ඩර්තාල් හෝ මේ සියලු දෙනාගේ මේ සම්භවයන් වල ජාන තියෙනවා.
ඉතින් දැන් ඒ විකාශනය සම්භවය අපිට ඇනලයිස් කරගෙන යනකොට ඒ අතරමැද හම්බෙච්ච දේවල් තමයි මේ ජනකතා පුරාණෝක්ති දේව විශ්වාස ආගමික විශ්වාස වගේ කතන්දර. ඒවල ජාන මේ ඒවල තියෙන ආකර්ෂණය අවබෝධය සහ අවශ්‍යතාවය මේ අපේ ජානවල තියෙනවා. ඒක අපිට කොහෙත්ම අමතක කරන්න බෑ. ඒව අපිට කිදා බැහැලා තියෙනවා. අන්න ඒවට තමයි මේ මායා යථාර්ථවාදය ආමන්ත්‍රණය කරන්නේ. ඒ අපි තුල තියෙන පුරාණෝක්ති වල තියෙන ආශාව, ජන කතාවල තියෙන ආශාව, කතන්දර වල තියෙන ආශාව, ආගමික විශ්වාස, දේව කතාවල තියෙන ආශාව. ඉතින් ඒ හරහා තමයි මේ මායා යථාර්ථවාදය විශ්ලේෂණය කරගෙන ඒ ආමන්ත්‍රණය කරන්නේ. එතකොට මේ වර්තමාන සංකීර්ණ මිනිසාව තේරුම් ගන්න අපිට මේ මං අර කලින් කිව්වා වගේම මේ යථාර්ථවාදය තුලින් බෑ. සහ මොකද්ද අපි කලාවෙන් කරන්නේ, මේ ආර්ට් වලින් කරන්නේ මොකද්ද, සාහිත්‍යයෙන් කරන්නේ මොකද්ද? මේ අපි මනුස්සයා තේරුම් ගන්න කෙනෙක්නේ කරන්නේ. අපි මම කියන්නේ කොහොමද? ප්‍රශ්නයකදී අපි මුහුණ දෙන්නේ කොහොමද? මම කියන්නේ සත්‍යයේ මනස වැඩ කරන්නේ කොහොමද? මම කියන සමාජීය සත්‍යය සමාජයක් ඇතුළතදී හැසිරෙන්නේ කොහොමද? මේකනේ මේ ආර්ට් වලින් අපි පැහැදිලි කරන්න උදේ මේ සංකීර්ණ සත්‍යයනේ. ඉතින් මේ සම්පූර්ණ ෆැන්ටසි එකකින් තුලින් හෝ නැත්නම් සම්පූර්ණ රියැලිටි එක තුලින් හෝ මේක ග්‍රහණය කරගන්න අමාරුයි කියන තැන මම ඉන්නවා. ඒකට හොඳම දේ තමයි අපේ ජානවල තියෙන මම අර කිව්වේ පරිණාමය තුලින් විකාශනය වෙන සත්වයාගේ ජාන තුල තියෙන මේ දඩයන් යුගයේ හිටපු වනචාරී යුගයේ හිටපු මිනිසාගේ ජානවල තියෙන ඒ පුරාණෝක්ති වල ජන කතා වලට විශ්වාස වලට ආගමික දේව විශ්වාස වලට තියෙන ආසාව ඒවට ආමන්ත්‍රණය කරලා අපේ වර්තමාන ජීවිතේ ඇනලයිස් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා මේ මා යථාර්ථවාදය තුලින්. ඒක වර්තමාන ධාරාවක් විදිහට ලංකාව තුළ ප්‍රචලිත වෙලා නැහැ. ඇත්තටම ඒකට පාඨකයන්ට දොස් කියලා දෙන්නේ නැහැ. ඒකනේ ඒක පාඨකයන්ට දොස් කියන්නේ මේ විචාරකයන්ට පවා මා යථාර්ථවාදී හවුවෙන්නේ නැහැ ලංකාවේ විචාරක සමන් කිව්වාගේම හරියටම හරි. ලංකාවේ එක මා යථාර්ථවාදය සම්මානයට පාත්‍ර වෙලා තියෙනවද කියලා නැහැ. තේරෙන්නේ නැහැ. විචාරකයන්ට අහුවෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. තවමත් ඉන්නේ මාර්ටින් වික්‍රමසිංහ හදපු ගම්පෙරළි තුලින් හදපු විචාරවාදය තුල තමයි ඉඳගෙන තාම හැම පොතක්ම ඇනලයිස් කරන්නේ. ඉතින් එහෙම තත්වයක් ඇතුළතදී මේ පාඨකයන්ට ඒකට දොස් කියලා දෙන්නේ නැහැ. නමුත් මම නම් අවංකව විශ්වාස කරන්නේ ලංකාවේ විචාරකයන්ට වැඩිය පාඨකයෝ ඉන්නේ මාර ඉස්සරහින්. පාඨකයෝ මාර සමහරක ලේඛකයන්ට වැඩි පාඨකයා ඉස්සරහා දින්නවා කියලා හිතන තරමට අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ විතරක් මේ පෘථුවිය තුල වර්තමාන සේපියන් වරයා සේපියන් නැමැති මේ සත්ව කොට්ටාශය හොඳටම ඇනලයිස් කරගන්න පුළුවන් විදිහක් කියලා මම විශ්වාස කරනවා මේ මා යථාර්ථවාදී කියන්නේ. හොඳයි අපි පුළුවන්කම ලැබුණාද මේ අලිජෝ කාපෙන්ටිය වගේ නම් අටරෝ උස්ලෆීඩ් වගේ නම් එතකොට ෆ්‍රාන්ස් රෝ වගේ නම් මේ සභාවේ ඇහුණා. එතකොට ජෝර්ජ් ලුයිස් බෝෆස් වගේ විචාරකයෝන්ගේ නම් ලේඛකයෝන්ගේ නම් අපට ඇහුණා. එතකොට ගබ්‍රියල් ගාසියා මාකේස්, ෆ්‍රාන්ස් කෆ්කා, සල්මන් රුෂ්ඩි, එමා ටෙනන්ට්, එතකොට ඇන්ජෙලා කාටර්, සැමුවල් බෙකට්, මිලාන් කුන්දේරා මේ නම් හොයාගෙන යන්න ඔබට උත්තේජනයක් උනන්දුවක් ඇති වුණා කියලා හිතනවා. ඒ වගේම සංසාරන්නේ දඩයක් කාර්යාලයපු සයිමන් නවගිකත්තේකම වගේ කලාකරුවෝ ලේඛකයෝ කරන්න හදපු සමාජීය විප්ලවය ලේඛන විප්ලවය මොකක්ද කියලා අවබෝධයක් ඔබට ලැබුණා. එතකොට ටෙනිසන් පෙරේරා වගේ ලේඛකයෝ භූතාත්ම සසර දිගන්තය මහාරාවණ හරහා කරන්න හදපු දේ, මොහන් රාජ් මඩවල තමන්ගේ කෘති හරහා කරන්න හදපු දේ, කේ.කේ. සමන් කුමාර වගේ ලේඛකයෝ තමන්ගේ කෘති හරහා කරන්න හදපු දේ මේ පිළිබඳව සංක්ෂිප්ත අවබෝධයක් ලැබුණා නම් ඔබට මම හිතනවා ඒ අවබෝධය තුළින් නව සොයා ගැනීම. එහෙම නැත්නම් හැමතිස්සෙම මේ මායා යථාර්ථවාදයේදී නව කවුලුවක් විවර කරනවා කියලා කියන්නේ අලුත් ලෝකයක් හදනවා. ඉතින් ඒ නිසා ඒ අලුත් ලෝකෙට යන්නට ඔබට සියලු දෙනාටම හැකියාව ලබා දුන්නු. ආර්යවංශ රණවීර ප්‍රවීණයාට, මහාන් රාජ් මඩවල ප්‍රවීණ ලේඛකයාට, කේ.කේ. සමන් කුමාර ප්‍රවීණ ලේඛකයාට අයුවන් කියමින් ස්තුතිවන්ත වෙනවා. අද අපේ කතා බහට හවුල් වුණාට හොයලා ඔබේ ජීවිතය මායාවක් නොවන බව අවබෝධ කරගන්න අපි ඔබට ආරාධනා කරමින් අද ලෙවිස් සැරේ ප්‍රේමය නිමා කරනවා.